අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. අද දවස වෙතට අපව රැගෙන ඇවිල්ලා තිබෙන බැවින් අලුත් මාසයක පටන් ගැනීමත් එක්ක අපි අද සබත් දේව මෙහෙය වෙතට පැමිණලා තිබෙනවා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අතට බාර වෙමු. ලෝකේ විවිධ වෙනස් වීම්, විවිධ කලබල, විවිධ ප්‍රශ්න රැසක් මැද්දේ විසඳගත නොහැකි ප්‍රශ්න රැසක් මැද්දේ ලෝකය ගමන් කරමින් සිටිනවා. ඒ අතරේ අපි මේ සබත් දේව මෙහෙයේ දෙවියන් වහන්සේ ආරම්භයේ සිට උන්වහන්සේ දුන් නියෝගවල ප්‍රකාරයට අපි උන්වහන්සේගේ පාමුලට ගමන් කරමු. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ වෙතට සිත් යොමු කරගෙන උන්වහන්සේට ස්තුති කරමින් සිටිමු. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. ඔබට ස්තුති වේවා. ස්තුති වේවා. අපි හැම කෙනෙක්ම ප්‍රශංසා කරමින් දෙවියන් වහන්සේගේ පාමුලට ගමන් කරමු. ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ අතට බාර වෙනවා. ඔබගේ අතට බාර වෙනවා. ඔබගේ අතට බාර වෙනවා ස්වාමින් වහන්සේ. හලෙලූයා. 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 ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අද දවස ඔබට බාර කරනවා දෙවියන් වහන්සේ අපිට උදව් කරන්න හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ වෙතට සිත් යොමු කරගන්න. හලෙලූයා. 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 ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා. 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 ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. මේ දිනේ ඔබට කැප කරනවා ස්වාමීනි. හලෙලූයා. 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 ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඔබගේ මඟ පෙන්වීම දෙන්න ස්වාමින් වහන්සේ. හලෙලූයා. 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 ඔබට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. හලෙලූයා. අපි අද දවස දෙවියන් වහන්සේට කැප කරමු. අද දවස පුරා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අපිට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් අපි යාඥා කරමු. හලෙලුයා. හලෙලුයා. ਸਰබලධාරී දෙවි පියාණන් වහන්සේ ඔබට ස්තුති වේවා. ස්තුති වේවා මගේ දෙවියන් වහන්සේ. ජීවමානව වැඩ වාසය කරන්නා වූ එකම දෙවි පියාණන් වහන්සේ. ඉහළ අහසෙහිද පහළ පොළොවේහිද පොළොවෙන් යටද සියලු බලයත්තා වූ එකම දෙවියන් වහන්සේ. ස්වර්ගමවා පාලනය කරන්නා වූ ඉරහඳ තාරකා සියල්ල මැව්වා වූ මාගේ උතුම් දෙවි රජුරුවන් වහන්සේ. ඉහළ අහසෙහිද පහළ පොළොවේහිද සියලු බලයත්තා වූ දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර කරමින් ඔබ වහන්සේට ගෞරව කරනවා මගේ ස්වාමීනි. ජීවමාන වූ තැනැන් වහන්සේ. ඔබ සත්‍යයේ ආත්මයන්න් වහන්සේ. ඔබට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනී මේ උතුම් වූ දවස නිසා ස්වාමිනී. මේ දවස දුන්න නිසා ඔබට ස්තුතියි මගේ දෙවියන් වහන්සේ. මේ කාල වේලාවක් අපට නිදහස් කර දීපු නිසා ඔබට ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. පෙර දවස පටන් ඔබ වහන්සේ අපව සූදානම් කරා ස්වාමීන් වහන්සේ. ඒ නිරාහාර කාලයක් තුල උතුම් දෙවිඳුනි අපගේ සියලු පව් අපගේ සියලු අධර්මිෂ්ඨකම් සියල්ල පහ කරමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල වූ ශුද්ධ පවිත්‍ර ලේ වලින් අපව පවිත්‍ර කරමින් මේ උතුම් දවසට ඔබ අපව සූදානම් කළ නිසා ඔබට ස්තුතියි කියමින් ස්වාමිනී අපි මේ මොහොතේ කිනේකාම ඔබගේ දිව්‍ය උපාද පාමුල යටහත් වෙනවා නාසර් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමය කරන කොටගෙන මගේ පියාණනි මේ දාසාතින් එක්සිට වෙන්නා වූ සියලුම ස්වාමිනී සහෝදර සහෝදරියන් සියලුම ජීවිත ප්‍රාණ ආත්ම ඔබට බාර කරනවා තාත්තේ හදවත මනස සිතුවිලි සියල්ල ඔබගේ පාමුල තබනවා ඔබට විවෘත කරනවා මගේ තාත්තේ ඔබ වහන්සේම ක්‍රියා කරන්න මගේ පියාණන් වහන්සේ හාලෙලූයා ඔබට ස්තුති කරනවා එකිනෙකවම ස්පර්ශ කරන්ට ඔබගේ බලයෙන් පූර්ණ කරන්න මගේ ස්වාමීනි ඒ ආත්මික ඇස්කන් සිත් විවෘත කරන්ට තාත්තේ ඔබගේ නාමය ඔසවන පිණිසද ඔබට ගෞරව නමස්කාර කරන පිණිස මගේ ස්වාමීනි මේ එකිනෙකවම හසුරුවන්න කියලා ඔබට යටහත් කරනවා අපි යටහත් වෙනවා තාත්තේ ඔබගේ කැමැත්ත පරිදි එකිනෙකාම හසුරුවන්න මගේ පියාණන් වහන්සේ මේ උතුම් සබත් දවස ස්වාමිනී දුන්නේ ඔබ වහන්සේගේ නාමය ඔසවලා ඔබගේ පාද පාමුල රැඳෙන පිණිස ඒ නිසා ස්වාමිනී අද දවස මේ උදාස්සර පටන් දවස් අවසාන වෙනතෙක් ඔබ වහන්සේගේ කරුණාවෙන් අපව පුරවන්න පූර්ණ කරන්න බලයෙන් පුරවන්න මගේ ස්වාමිනී ඔබගේ සුද්ධාත්ම ගින්නෙන් දන්වන්න එකිනෙකාම ස්පර්ශ කරන්න තාත්තේ හැම කෙනෙකුගේම හදවත් වලට කතා කරන්න
වෙනකොට තාත්තේ ඔබගේ වචනේ තුල අද කතා කරන්නේ වචනේ තුල ජීවත් වෙන්න. ඒ වචනේ මෙනෙහි කරමින් ඒ තුල ගමන් කරන්නට තාත්තේ මේ කෙනේ කාවම ඉහළ ආත්මික තලවලට ගෙනියන්න තාත්තේ ඔබ වහන්සේ අපට අපගේ ආත්මික ජීවිත ස්වාමිනී සාර්ථක කරගන්නට තාත්තේ ඔබ වහන්සේ දුන්නා වූ ඒ දේර නිසා ඔබට ස්තුති කරනවා. ඔහුද ඔබගේ දාතට බාරි කරනවා මගේ පියාණනි. ඔහු තුලින් ඔබ වහන්සේ අද දවස අපව ශක්තිමත් කරන්න යන නිසා ස්තුතියි. මගේ උතුම් දෙවි රාජ්‍යරුවන් වහන්සේ ස්වාමිනී මුළු දවසම ඔබට බාරි කරනවා. ක්‍රියා කරන්න මෙතෙන් පටන් උතුම් දෙවි රාජ්‍යරුවන් වහන්සේ අපි සියලු දෙනාම යටහත් වෙනවා ස්වාමිනී. මේ සියල්ල ඔබට බාරි කරන්නේ නාසරි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අති උතුම් සුද්ධ වූ බලවත් වූ නාමයෙන්. ආමේන්. අපි নমස්කාර කාලය තුලට ඇතුල් වෙමු. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ වෙතට සිත් හරවාගෙන උන්වහන්සේට ප්‍රශංසා කරන පිණිස අපේ ආත්ම උන්වහන්සේ වෙතට කැප කරමු. ඔබට ප්‍රශංසා වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. සියලු ගෞරවයද নমස්කාරයද අපි ඔබ වහන්සේ වෙතට මේ වෙලාවේ ලබා දෙනවා ස්වාමීනි. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. සියලු දෙනා පිටත නොබලා දෙවියන් වහන්සේ වෙතට තමන්ගේ ජීවිත කැප කරගන්න. උන්වහන්සේත් එක්ක තමන්ගේ පෞද්ගලික ජීවිත විමසා ගන්න. ඔබට වැරදුණු තැන්, ඔබ දුර්වල වුණු තැන් දැන් උන්වහන්සේ සමග විමසා ගනිමින් සිටින්න. පහුගිය දවසේ निराहाරයෙන් සහ යාඥාවෙන් සූදානම් වුණු අය ඔබ අනිත් අය උදෙසා මැදහත්ව මේ දේව මෙහෙය දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් පවත්වන පිණිස මැදහත්ව යාඥාවේ යෙදී සිටින්න. පහුගිය දවසේ निराहाර සූදානම් වීමට හිටියේ නැති අය මේ වෙලාවේ ජේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍රතාවය ලබා ගන්න. හැම කෙනෙක්ම අවංක සිතින් පවිත්‍ර වෙමින් සිටින්න. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. මේ ලෝකය දැඩි අන්ධකාරයකට ගමන් කරමින් තිබෙනවා. ලෝකයේ මිනිසයන්ට විසඳුම් නොමැති විශාල විනාශයක් තුලට ගමන් කරමින් සිටිනවා. ඔවුන් ඒවා නැවත යථා තත්වයට පත් කර ගන්නට වෙහෙසෙන නමුත් බොහෝ දෙනෙක්ට ඒවට පිළිතුරු නැතුව සිටිනවා. එකිනෙක කෙනා තම තමන්ට තේරෙන විදිහට විවිධ දේවල් කරන්න හැදුවත් ඔවුන් කරන දේවල් වල අසාර්ථකත්වය දවසින් දවස වැඩි වෙමින් පවතිනවා. කෙසේ වෙතත් ලෝකයේ මිනිසයන් තවදුරටත් තමන්ගේ ශක්තිය ගැන විශ්වාස කොට කෙසේ හෝ පැරණි දේවල් නැවත ලබා ගන්න, පැරණි ජීවිත ක්‍රම නැවත ලබා ගන්නට සටනක යෙදී සිටිනවා. කිතුණුවන් වශයෙන් අපි කොතනද සිටින්නේ? අපිත් එලෙස අපේ පුරුදු ජීවිතය නැවත ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද? මේ දේවල් ඉක්මනට ඉවර වෙලා අපිට පැරණි ජීවිතය නැවත ඒ සුව පහසු පුරුදු ජීවිතය නැවත ලැබෙයි කියලා අපි බලාගෙන සිටිනවද? එසේ නොමැතිනම් මේ සියල්ලට හේතු විමසා බලා දෙවියන් වහන්සේ වෙතට අපේ සිත් අවනත කරගන්නවාද? අපි දෙවියන් වහන්සේට ලං වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගෙන් වෙන් වුණු ලෝකය දෙවියන් වහන්සේට අවනත නොවන ලෝකයට පිළිතුරු නැති වෙමින් තිබෙන යුගයක අපි දෙවියන් වහන්සේ කියන දෙයට සවන් දෙන්නට අවශ්‍යයි. නමුත් බොහෝ කිතුණුවනුත් මේ කාලේ පැරණි පුරුදු ජීවිතය ලබා ගැනීමේ අපේක්ෂාවෙන්ම පසු වෙනවා. නමුත් අපි මේ වෙලාවේ යාඥාවෙන් සහ නමස්කාරයෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට ලං වෙමු. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා මහෝත්තම දෙවියන් වහන්සේ. මේ ගීතිකාවන් සමග එකතු වෙලා අපේ සිත් දෙවියන් වහන්සේ වෙතට හරව ගනිමින් සිටිමු. ඔබ වහන්සේට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. අපි ඔබ වහන්සේගෙන් දුරස් වී සිටි කාල සිහි කරනවා. හැම කෙනෙක්ම සිහි කරන්න පැරණි දින ඔබ පහුගිය දවස්වල දෙවියන් වහන්සේත් එක්ක පැමිණි මාර්ගය මොන වගේද කියලා. ඔබ වසර ගණනාවක් පුරුදු විදිහට ගත කරගෙන ආපු ජීවිතය මොන වගේද? ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්න වුණ ජීවිතයක්ද? හැම කෙනෙක්ම
තමන්ගේ ජීවිත විමසා බැලිය යුතු කාලයක අපි සිටිනවා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ, නමස්කාර වේවා, නමස්කාර වේවා දෙවියන් වහන්සේ, නමස්කාර වේවා දෙවි ස්වාමීන් වහන්සේ. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ, නමස්කාර. ඔබට නමස්කාර වේවා. ජේසුස් වහන්සේගේ ලේවලින් පවිත්‍රතාවය ලබා ගනිමින් සිටින්න. නිරාහාරයෙන් යාඥාවෙන් සූදානම් වුණු අය අන්‍ය භාෂා කතනෙන් යුක්තව මදහත්කාරකමේ යාඥාවල නිරත වෙලා සිටින්න. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ස්වාමින් වහන්සේ අතගසන සේක්වා. ස්වාමින් වහන්සේ මේ දිනයට අතගසා උන්වහන්සේ ප්‍රකාශව අපට මඟ පෙන්වන සේක්වා. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ගියදෝ දුරස් වෙන්න ආසයි මටත් ආයෙත් සිතින් ලං වෙලා ජේසු අතින් අල්ලලා. ගියදෝ දුරස් වෙන්න ආසයි මටත් ආයෙත් සිතින් ලං වෙලා ජේසු අතින් අල්ලලා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. නැවත ඔබ වහන්සේ වෙත අපේ සිත් යොමු කර ගන්නවා. පහුගිය සතියේ පහුගිය කාලේ අපි ඔබ වහන්සේගේ කැමැත්තෙන් පිටතට ගිහිල්ලා සිටියා නම් අපි නැවත පසුතැවි ජේසුස් වහන්සේගේ ලේයින් පවිත්‍රතාවය ලබා ගනිමින් ඔබ වහන්සේගේ පාමුලට එනවා ස්වාමීන් වහන්සේ. මේ සියලු දෙනාට ඔබගේ අනුකම්පාව කරුණාව ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. විවිධ ප්‍රදේශවලින් එකතු වෙන මේ සියලු දෙනා ඔබ වහන්සේගේ අතට භාර කරනවා මේ වෙලාවේ. ඔබ වහන්සේ උන්ව විමසන්න. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අවංකව යාඥාවේ නිරත වෙන්න. ඔබ පැමිණි මාර්ග සිතා විමසා බලන්න. තනු ගීත නංවන්න හඬ ස්වර මට දුන්න දහසක් සවන් සනසලා. තනු ගීත නංවන්න හඬ ස්වර මට දුන්න දහසක් සවන් සනසලා. දිනවාද පෙරසේම කරුණා දයා ප්‍රේම පාප වලලා තමා. දිනවාද පෙරසේම කරුණා දයා ප්‍රේම පෙර පාප වලලා තමා. ආයි සිතින් ලං වෙලා ආයි සිතින් ලං වෙලා. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඔබ වහන්සේගේ අභියසට එනවා නැවත ස්වාමීන් වහන්සේ. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඔබ වහන්සේගේ පාමුලට එනවා දෙවියන් වහන්සේ. ඉලි හාතේ හෙලි හිමෙලි කෙලි හිතෙලි හලහතලහ බලහතලහ මතනහතෙලි හිමෙනි කෙලි. ඔබ වහන්සේගේ ශුද්ධ අභියසට නැවත පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා ස්වාමිනී. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ලිහාතෙලි හබාලි හාතෙලි. යාඥාවේද නමස්කාරයේ දේදී සිටින්න. තම අතීත ජීවිත විමසා බලන්න. ඔබ ආපු මාර්ග හරිද කියලා තේරුම් ගන්න මේ වෙලාවේ. ඒවා සිතා බලන්න. නැවත හැරී කල්පනා කරන්න. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. දෙවියන් වහන්සේ කියපු දේවල් කළාද කියලා කල්පනා කරන්න. ඔබේ ජීවිත රටාවන්, මෙතෙක් පැමිණි ජීවිතය, පවුල, ඔබේ දරුවන් දේව බයෙන් යුක්ත උන්වහන්සේගේ පාමුල ඉන්නවද? ඔබේ පවුල ගැන කල්පනා කරලා බලන්න. ඔබේම ජීවිතය, ඔබ තුල දේව බය, දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි ගෞරවය සහ භක්තිය
මේ දේවල් ඔබ තුල පවතිනවද කියලා ඔබම විමසලා බලන්න. අපිවම විමසාගත යුතු කාලයක අපි සිටින්නේ. හලෙලූයා 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 නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. එකිනෙක කෙනා විමසා ගන්න. මක්නිසාද කාලයන් ආසන්න වෙමින් පවතිනවා. හලෙලූයා 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 ලිහතහලහ බහතෙලි හිබෙලෙමෙදි. මේ ලකුණු වලින් නුඹලා කාලවල කෙලවල පැමිණ ඇති බව තේරුම් ගනිල්ලා. හලෙලූයා හලෙලූයා හලෙලූයා. මේවා වෙන්නට යුතුය. මේවා වනාහි ගාවිනාවල පටන් ගැන්මය. හලෙලූයා 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 හලෙලූයා. විවිධ විපත්ති සාගත විවිධ වසංගත ගැන ආරංචි නුඹලාට දැනගන්නට ලැබෙනවා ඇත. ඒ වනාහි ගාවිනාවන් වල පටන් ගැන්මයි. හලෙලූයා හලෙලූයා ලහතෙලේ. එබැවින් නුඹලාම විමසා ගන්නේ නම් නුඹලාට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සමාදානය ලැබෙනවා ඇත. හලෙලූයා 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 හලෙලූයා. අත්තික ගහේ කොළ හැලෙන කල ග්‍රීෂ්ම කාලයේ ලං වී තිබෙන බව නුඹලා දැනගන්නහුය. එලෙසම මේ කාලේ සිදුවෙන දේවල් දිහා බලා කාලවල කෙරවල පැමිණ ඇති බව නුඹලා වටහා ගනිල්ලා. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ස්වාමීන් වහන්සේ හලෙලූයා හලෙලූයා. ඔබ නමස්කාර වේවා. පොළවට මීළඟට පැමිණෙන දේ ගැන කල්පනා කිරීමෙන් මිනිසයන්ගේ සිත් ක්ලාන්ත වනවා ඇත. හලෙලූයා හලෙලූයා. ඔවුන්ට මීළඟ දින ගැන බලාපොරොත්තුවක් නොමැති බැවින් ඔවුන් කරගත යුතු දේ සිතාගත නොහැකිව ඔවුන්ගේ සිත් අධෛර්යයට පත් වෙනවා ඇත. නොඑක් තැන්වලින් විපත්ති නුඹලාට ආරංචි වෙන කල නුඹලා කාලවල කෙලවර පැමිණ ඇති බව තේරුම් ගනිල්ලා. හලෙලූයා 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 හලෙලූයා. හලහතලේ 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 හබාලේ හාතලේ හබහලේ හාතලේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. හැම කෙනෙක්ම යාඥාවේ නිරත වන්න. යාඥාවේ නිරත වන්න. හලෙලූයා 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 හලෙලූයා. ඔබට නමස්කාර. සැනසුම ඔබෙන් ලැබුණ රුපේ සිතේ ඇඳුන ඇත තාම සිතුවම් වෙලා. සැනසුම ඔබෙන් ලැබුණ රුපේ සිතේ ඇඳුන ඇත තාම සිතුවම් වෙලා. ඔබ ඈත එනවාද මා ඈත යනවාද පින්වන්න කරලා සමා. ඔබ ඈත එනවාද මා ඈත යනවාද පින්වන්න කරලා සමා. ආයි සිතින් ලං වෙලා. ආයි සිතින් ලං වෙලා. මනුෂ්‍ය ජාතීන් ස්වකීය මැවුම්කරුවා අමතක කළෝය. මනුෂ්‍ය ජාතීන්ට මැවුම්කරුවාණන් වහන්සේ නොමැතිව යා නොහැකිය. හලෙලූයා හලෙලූයා. ඔවුන් වැටී යන්නේ. ඔවුන්ට විනාශය පැමිණෙන්නේ. ගැලවෙන්නට මාර්ග සොයන නමුත් ඔවුන් දිනෙන් දින විනාශයට යන්නේ. හලෙලූයා 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 හලෙලූයා. දෙවියන් වහන්සේ අධික කරුණාවෙන් පූර්ණ මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ තාම බලාගෙන ඉන්නවා ස්වාමිනී. ඔබ වහන්සේ මේ සෙනග හැරිලා එනතුරු තාම බලාගෙන සිටිනවා. විනිශ්චයන් පරක්කු කරමින් ඔබ බලාගෙන ඉන්නවා. විනිශ්චය දවස් ස්වල්ප කලකට ප්‍රමාද කරමින් ඔබ වහන්සේ බලාගෙන ඉන්නවා. ඔබ සොයාගෙන එනතුරු නැවත සිතින් ඔබ වහන්සේට ලං වෙනතුරු නැවත ජේසුස් වහන්සේගේ අතින් අල්ල ගන්නතුරු ඔබ වහන්සේව සොයාගෙන නැවත මේ පොළවේ මිනිසයන් පැමිණෙනතුරු ඔබ වහන්සේ බලාගෙන සිටිනවා ස්වාමීනි. හලෙලූයා. නමුත් දෙවියන් වහන්සේගේ බලා සිටීම අවසන් වන දවස් පැමිණෙන්නේ. ඒ දවස්වල මිනිසයන් මොරගසනවා ඇත, හඬා වැළපෙනවා ඇත. නමුත් තවදුරටත් කරුණාව දැක්වීමක් නැත. හලෙලූයා හලෙලූයා. එබැවින් පොළවේ සියලු මිනිස්සෙනි දෙවියන් වහන්සේට අවනත උන්වහන්සේ වෙතට හැරියල්ලා. හලෙලූයා 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 හලෙලූයා.
සුද්ධාත්මයන් වහන්සේව පොළවෙන් වෙන් කර ගන්නා කාලයේ පැමිණෙන්නේ. හලහදලේ හලහදලේ. අනුග්‍රහය නිමාවන කාලයේ පැමිණෙන්නේ. දෙවියන් වහන්සේගේ විනිශ්චය දිනේ පැමිණෙන්නේ. ඒ දවසේදී පොළවේ මිනිසයන් උපකාර ඉල්ලා කෑගසන නම් ඔවුන් අතහැර දමනු ලබන්නේ. හලෙලූයා. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ඉවසීම බලා සිටීම වසර දහස් ගණනක් ස්වාමිනී. හලෙලූයා. වසර දහස් ගණනක් ඔබ වහන්සේ බලාගෙන හිටියා ස්වාමිනී. නමුත් අනුවන උඩගු මිනිසයන් ඔබ වහන්සේ වෙතට හැරිලා ආවේ නැහැ. එබැවින් ගැලවීම ලබා සිටින කිතුණුවනි, නුඹලා උන්වහන්සේගේ මාර්ගවලින් ඉවත් නොවි නුඹලාට ලැබුණු ගැලවීම තදින් අල්ලා ගනිල්ලා. කාල සහ ප්‍රස්තාවන් විනාශයට යමින් තිබෙන බැවින් නුඹලාට ලැබුණු ගැලවීම රැක ගනිල්ලා. හලෙලූයා. හැකිනම් තෝරාගත් අයව පවා විනාශයට යන්නට ඔවුන්වද නැති වී යන පිණිස සාතන් සටන් කරන බැවින් නුඹලා මේ කාලයේ කල්පනාකාරීව උන්වහන්සේගේ මාර්ග මතම රැඳී සිටපල්ලා. ඉලිහාත හලහබලහතලේ තම වාසියට හැරී නොයල්ලා. තම වාසියට හැරී යන්නා බොරු ගුරුවරුන්ගේ ග්‍රහණයට හසුවන්නේ. හලෙලූයා හලෙලූයා. වංක සිත් ඇත්තා බොරු අනාගත වක්තෘවරුන්ට හසුවන්නේ. ඉලිහාත ලෙහෙබෙල හෙමෙනි කෙලේ බැවින් අවංක සිතින් උන්වහන්සේගේ පාමුල වැඳ වැටෙන්න. එවිට නුඹලාට නිවැරදි ඉගැන්වීම හමු වෙනවා ඇත. හලෙලූයා හලෙලූයා. උන්වහන්සේගේ සැබෑ මාර්ග නුඹලාට හමු වෙනවා ඇත. හලෙලූයා හලෙලූයා හලෙලූයා. අලහතලහ බලහතලහ 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 බලහතලෙ හිමෙනි කෙලේ. ඉලිහාතලහ බහදේලි හාතලේ හබාලේ හාතලේ හබාලේ හාතලේ හබාලේ හාතලේ. ඔබගේ අභියසට එනවා ස්වාමිනී. ඔබගේ අභියසට නැවත එනවා ස්වාමිනී. හලෙලූයා. ඔබ වහන්සේව අතහැරලා ගිහිල්ලා බොහෝ විනාශයන් තුලට අපි ලං වෙලා සිටිනවා ස්වාමීනි. හලෙලූයා. ස්වාමීන් වහන්සේ නමස්කාර කරන්න. දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය ලබා දෙමින් සිටින්න. හලෙලූයා හලෙලූයා. හබාලේ 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 හබාලේ. දෙවියන් වහන්සේගේ පාමුල දිය යුතු සුද්ධ නමස්කාරය ලබා දෙමින් සිටින්න. හලෙලූයා. හබහලේ හාතලා හබහලේ හාතලා හබහලේ හාතලා හබාලේ හාතලා හබාලේ හාතලා මලහතලෙ හිබෙලෙ මෙනිකලේ. හලෙලූයා හලෙලූයා. උන්වහන්සේට දිය යුතු මහිමය දෙන්න. හලෙලූයා. පොළවේ වැසියනි උන්වහන්සේගේ මහිමයට අත නොගසල්ලා උන්වහන්සේගේ මහිමය උන්වහන්සේට පමණක් ලබා දෙන්න. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඉලිහතලහ බලහතලෙ හෙමෙනි කෙලෙ හිතලෙ හලහතලහ බලහතලෙ හිබෙලෙ බෙලෙ 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 මෙනිකලෙ හලහතලහ මකලහ. හලෙලූයා 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 හලෙලූයා. නමස්කාරය දී සිටින්න. හලෙලූයා හලෙලූයා. නමස්කාර වේවා. සියලු මහිමය සියලු ගෞරවය ඔබ වහන්සේට පමණක් වේවා. අපගේ දෙවි ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. මුළු හදවතින් නමස්කාරය දී සිටින්න. නමස්කාරය දී සිටින්න. හලෙලූයා. නොකඩවා නමස්කාරය දෙන්න. හලෙලූයා 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 හලෙලූයා. ඉලි හාතලේ හබාලේ හාතලා හබාලේ හාතලා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමිනී. අපගේ හදවත් වලින් නැගෙන නමස්කාරය ප්‍රශංසාව ඔබ වහන්සේ වෙත ඔසවනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ලිහාතලේ හබාලේ හාතලේ හබාලේ හාතලේ. ඉලිහාත හෙලෙ හෙබෙලෙ බෙලෙ 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 මෙනිකලේ හාලහාතලා හබාලේ හාතලා මකලහතලේ බෙලෙ මෙනිකලේ හාතේ හලහතලේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා. සුද සූ ඔබ නමදී මගේ දෙව් රාජු. හාලෙලූයා. ඔබ අප සමග මගේ දෙව් රාජු. එම්මනුවේ ජේසුනි ඔබ මා හැර නොගියේ. දෙව් රාජු
රැකවරණයයි ඉම්මානුවෙල් 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 ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර. ඔබගේ අභියසට එනවා අභියසට එනවා අභියසට එනවා අභියසට එනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. අපිවත් නොහරින දෙවියන් වහන්සේ ඔබගේ කරුණාව අයද සිටිනවා ස්වාමිනී. මේ වෙලාවේ මේ හැම කෙනෙක්ට ඔබ වහන්සේගේ කරුණාව ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. අවංක සිටින ඔබ වහන්සේගේ උපකාර ඉල්ලන සියලු දෙනා කෙරෙහි ඔබ වහන්සේගේ කරුණාව වනසේක්වා. හලෙලූයා 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 හලෙලූයා. ඔබ වහන්සේට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. කරුණාව ඉල්ලා යාඥාවේ නිරත වෙන්න උන්වහන්සේගේ පාමුල නමස්කාර කරමින් උන්වහන්සේට දිය යුතු ගෞරවය ලබා දෙන්න. උන්වහන්සේ නොමැතිව මේ පොළොවට යන්න බැරි බව තේරුම් ගන්න. හලෙලූයා. උන්වහන්සේගෙන් වෙන්ව ජීවිතයක් නැති බව වටහාගෙන උන්වහන්සේට ගරුබියෙන් යුක්තව ලං වෙන්න. මුළු හදවතින් නැගෙන භක්තිය ගෞරවය උන්වහන්සේට ලබා දෙන්න. අලහතලේ අබාලේ ආතලහ බලා ආතලහ බලා ආතලෙහි පයින් සහ වෙවුලුවෙන් යුක්තව නුඹගේ දෙවි ස්වාමින් වහන්සේ ඉදිරියට වරෙන්න. අබාලේ ආතලහ මලහතලෙහි මේලේ ආතලහ බලා ආතලෙහි. උන්වහන්සේ ගින්නක්ය. සියල්ල දවාලන ගින්නක්ය. උන්වහන්සේ ජාතීන්ව විනිශ්චය කරන සේක. හලෙලූයා 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 හලෙලූයා. අලහතලේ 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 ඉලි හාතලේ හබාලේ හාතලේ හබාලේ හාතලේ හබාලේ හාතලේ හාලා හාතලා. ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා. දෙවියන් වහන්සේ සමග පොරට සිටිය හැක්කේ කාටද? හබාලේ හාතලා මගල හතලේ. මනුෂ්‍ය ජාතීන් උඩගු සිතුවිලි වලින් උදම් අනමින් තමන්ගේ ශක්තිය ගැන තමන්ගේ බලය ගැන වර්ණනා කරගත්තෝය. අහෝ මහා නගර වැටී ගිය හැටි. හලහතලේ හබාලේ හාතලහ බලා හාතලේ හෙබෙල හෙබෙනි කෙලේ හාලා හාතලහ හලහතලේ හෙබෙනි. ලෝකේ බල සම්පන්න වෙළඳ නගර ස්වකීය තේජස ගැන වර්ණනා කරගත්තෝය. හබාලේ හාතලහ බලහතලේ හෙබෙල හෙබෙනි කෙලේ හාලා හාතලහ හලහතලේ. අන්‍ය දේව නමස්කාර පැවති නුවරවල් තමන්ගේ ශ්‍රී විභූතිය ගැන ප්‍රශංසා කරගත්තෝය. අලහතලේ අබහලේ ආතලහ මහලහතලේ. නුඹලාට නුඹලාගේ දෙවිවරුන් පිහිටගෙන් පිහිටක් නොලැබුණු හැටි. අබහලේ ආතලහ මහලහතලේ හෙබෙලෙ හෙබෙලෙ. නුඹලා අතින් කපාගත් රූප පිළිම මැටිවලින් අඹාගත් පිළිම ප්‍රතිභාවලින් නුඹලාට ගැලවීමක් පැමුණුන් නැති හැටි. අබහලේ ආතලහ මහලහතලේ හෙබෙලෙ. යුග ගණනාවක් නුඹලා නුඹලාගේ දෙවිවරු පස්සේ ගියෝය. හබහලේ හාතලහ මහලහතලහ බලහතලේ හෙබෙනි කෙලේ හාතලහ නහතලේ හබහලේ හාතලේ හෙහෙලේ හෙතලේ හෙබෙනි කෙලේ ඉලියාතලහ බහතලේ හෙබෙලේ හාතලහ මහලහ. සිය ගණන් දහස් ගණන් දෙවිවරු නුඹලා නුඹලාගේ අත්වලින් සාදාගත්තෝය. හබහලේ හාතලහ. ගලින්ද මැටියෙන්ද කිරිගරුඩෙන්ද නුඹලා උපදමා නුඹලා නමස්කාර කරන දෙවිවරු සාදාගත්තෝය. ඉලිහා තෙලෙහෙබෙල හෙබෙනි කෙලෙහි. අහෝ දේව ප්‍රතිමාවලින් පිරී ගිය නුවරවල් අද මහා අඳෝනාවක් බවට පත් වී තිබෙන හැටි. අලහතලේ 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 අලහතලේ. නුඹලාගේ දෙවිවරු නුඹලාට උපකාර නොකළෝය. අලහතලේ 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 අබාලේ ආතලා මලා ආතලා බහලේ තෙලෙහෙබෙනි. ඉලිහා තෙලේ හබාලේ හාතලා මකලහා. හලෙලූයා හලෙලූයා. දෙවියන් වහන්සේ සමග පොරට සිටි නගර වැසී ගියෝය. හබාලේ හාතලහ මකලහතලේ හෙබෙනි. ස්වාමීන් වහන්සේ සමග සටන් කළ හැක්කේ කාටද? උන්වහන්සේට විරුද්ධව යා හැක්කේ කාටද? හලෙලූයා හලෙලූයා. ස්වල්ප කලකට පොළවේ ජනයා සතුටු වෙමින් සිනාසෙන නමුත් ඔවුන්ගේ සිනාහව වේදනාවට හැරෙන්නේය. ලියවිල්ලේ ලියා තිබෙන ප්‍රකාරයට සිනහව වේදනාවට හැරී ඇත. හලෙලූයා හලෙලූයා. සමච්චල් කිරීමද සිනහසීමද විහිළු තහලුවද
හැඬීමටත් දත්මිටි කෑමටත් මහා වැළපීමටත් අඳෝනාවලටත් හැරී ඇත අබහලේ හාතලි හලා හාතලි හිමිනි කෙලේ නුඹලාගේ නුවරවල් වලට පැමිණි සියලු ශුද්ධවන්තයන් නුඹලා මරා දැම්මහුය අලාතලේ වේලේ හාතලේ නුඹලාගේ නුවරවල් වල පස් පෑගූ දෙවියන් වහන්සේගේ ශුද්ධ සේවකයන් නුඹලා පයින් පාගා දැම්මහුය අලාතලේ හිබෙලේ නුඹලා උන්ට විහිළු කළෝය එබැවින් ඔවුන් තමන්ගේ පාදවලින් දූවිලි ගසා දමා ඉවතට පැමිණියේය. අහෝ විපත්තියේම නුවරවලට පැමිණ ඇත. හලෙලූයා 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 හලෙලූයා. දෙවියන් වහන්සේ සමග පොරට සිටිය හැක්කේ කාටද? අහබහලේ ආදලහ මංගලහදලෙ මෙනිකල. විනිශ්චය පැමිණෙන්නේමය. යුක්තිය ඉටුවන්නේමය. උන්වහන්සේගේ සේවකයන් උසස් කරන කාලය පැමිණෙන්නේමය. මිස්රයට පහර දී දෙවියන් වහන්සේගේ ජනයා එළියට කැඳවන දවස පැමිණෙන්නේය. අබාලේ හාතලහ. මිස්රයේ සියලු දෙවිවරුන්ට පහර දෙන්නේය. අබාලේ හාතලහ හලාතලා හලාතලා. මෙතෙක් කලක් අදහාගෙන සිටි සියලු දෙවිවරුන්ට පහර දෙන්නේය. අලහතලේ බිලි 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 හිතලේ අලහ. එවිට මම ස්වාමින් වහන්සේ බවත් මා හැරවෙන දෙවි කෙනෙක් නැති බවත් සියලු ජාතීන් මට බය විය යුතු බවත් පොළවේ සකල ජාතීන් දැනගන්නවා ඇත. හලෙලූයා 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 හලෙලූයා. මම වනාහි ඔවුන් නමස්කාර කරන ඉරටද හඳටද පහර දෙන්නෙමි. ඔවුන් තබාගෙන සිටින මහා දෙවිවරුන්ට පහර දෙන්නෙමි. අලාතලේ 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 අලාතලේ. මෙලෙස මාගේ සෙනග මිසරයෙන් එනම් මේ විනාශකාරී ලෝකයෙන් පිටතට ගන්නෙමි. අබහලේ ආතල අබලහතලෙ හිමිනි. එබැවින් මාගේ සෙනගනි පවිත්‍ර වෙයල්ලා. දෙවියන් වහන්සේ නුඹලාව පිටතට ගන්න යන බැවින් පවිත්‍ර වෙයල්ලා. අබහලේ ආතල. අවසාන නික්ම යාමට සූදානම් වෙයල්ලා. අබහලේ ආතල. දෙවියන් වහන්සේ ලෝකේ දෙවිවරුන්ට පහර දී නුඹලාව ඉවතට ගන්නට යන බැවින් සූදානම් වෙයල්ලා. ඉඟටි බැඳගනිල්ලා. අබහලේ ආතලහා හලහතලේ. පැටලු පැටවාගේ ලෙයින් නැහැවියල්ලා. බාලේ ආතලා බලාතලා 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 හලාතලේ හේලේ හේතලේ හේලේ හේතලේ හේලේ හේතලේ හේලේ හේතලේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. පසුපස නොබලා ඉදිරියට වරෙල්ලා. විනාශ වන දේ දෙස නොබලා දෙවියන් වහන්සේ වල්ලා ගනිල්ලා. නැවත හැරී නොබලල්ලා. බාලේ හතලේ හබාලේ හබාලේ හාතලේ. මේ නුවර දෙස නැවත හැරී නොබලා ඉදිරියට ඵලයල්ලා. බාලේ හාතලා හබාලේ හාතලා මකලහතලේ හිමෙනි. නුවරවල් විනාශ වන්නේ. හලහතලේ හිබේලේ කේලේ හාතලා බලහතලේ හිමෙනි කෙලේ. දෙවියන් වහන්සේ ඔබට නමස්කාර කරනවා. අපි ඔබගේ කරුණාව අයදිනවා ස්වාමිනී. අපි යහපත් අය නොවේයි. අපි බොහෝ දුර්වලතාවයන් කළ අය. අපි ලෝකයට සමාන වුණ අය. අපේ තුල ඇති විශේෂත්වය කුමක්ද? නිරන්තරයෙන්ම ඔබගේ පනත් කඩ කරපු එකයි අපි කළේ. ඔබ කියපු දෙයට විරුද්ධ දේ අපි කළේ. මේ ලෝකයේ දඬුවම් විඳින ජනතාව සහ අපේ ඇති වෙනස කුමක්ද? අපිත් ඔබ වහන්සේට විරුද්ධවයි වැඩ කළේ ස්වාමී. නමුත් ඔබගේ කරුණාව අයදිනවා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ සභාවෙනි උන්වහන්සේට උපදෙස් දීම නතර කොට පසුතැවිලි වෙයල්ලා. වස්ත්‍ර ඉරාගෙන නුඹලා උන්වහන්සේගේ පාමුල වැඳ වැටියල්ලා. නුඹලා උන්වහන්සේට අනකරමින් සිටින්නේ මක් නිසාද? උන්වහන්සේගේ විනිශ්චය එන්නේමය. ඉලිහා තලහ බලහතලෙ බිලි 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 මිනිකලි. උන්වහන්සේගෙන් නුඹලාට කැමති දේවල් ඉල්ලා සිටීම නවත්වා දෙවියන් වහන්සේගේ පාමුල කරුණාව ආයද වැඳ වැටියල්ලා. අබාලේ හාතලේ අබාලේ හාතලේ අබාලේ හාතලේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. මේ ලෝකයේ ජනතාව සහ නුඹලා අතර දෙවියන් වහන්සේ වෙනසක් කර පෙන්වන පිණිස උන්වහන්සේට යටහත් වෙයල්ලා. එදා මිසරයේ සිටි ඊශ්‍රායල් ජනයාට කියන්නේ කුමක්ද? මම මිසර ජාතීන් සහ නුඹලා අතර වෙනසක් කර පෙන්වන්නෙමි. දැන් නුඹලා සහ මේ ලෝකයේ ජනතාව අතර වෙනසක් කර දෙවියන් වහන්සේට පෙන්විය හැකිදයි කල්පනා කර බලපල්ලා.
ඉලි 40 ලෝකේ ජනතාව සහ නුඹලා අතර ඇති වෙනස කුමක්දයි කල්පනා කරපල්ලා ආබාලේ ආතලහ බලහන් මෙහෙමනේ. නමුත් උන්වහන්සේ නුඹලාට කියන්නේ කුමක්ද? නුඹලා මට අවනත වන්නේ නම් නුඹලා සහ ලෝකයේ සෙනග අතර වෙනසක් කර පෙන්වන්නේ මේ ආබාලේ ආතලහ බලහදල එහෙමනේ. ඉලි 40 බලහදලහ මගලහදලහ බලහදලහ බලහදලහ බලහ. එබැවින් උන්වහන්සේගේ පාමුල කරුණාව අයදින්න, වැඳ වැටෙන්න, අතීත ජීවිත සොයා බලා විමසා නිවැරදි කරගන්න, මෙතෙක් කල් පැමිණි අනුවන වැරදි මාර්ග නිවැරදි කරගන්න, ඔබට කැමති විදියට ආපු මාර්ග හදාගන්න. හබහලේ ආතලේ හබාලේ ආතලේ හබාලේ ආතලේ හබාලේ ආතලේ හබාලේ ආතලේ හබාලේ ආලේ 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 සුදසු ඔබ නමදී මගේ දෙව් රාජු හාලෙලූයා ඔබ අප සමගයි මගේ දෙව් රාජු එම්මානුවේ ජේසුනි ඔබ මාහැර නොගියේ දෙව් රාජුනි මාරක වරදයයි එම්මානුවේ 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 Emmanuel, Emmanuel, Dev Rajuni, Marak Varadayai, Emmanuel, 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 Jesuni. ඔබ මාහැර නොගියේ දෙව් රාජුනි මාරක වරදයයි එම්මානුවේ 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 नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा स्वामी वහන්සේ हालेलुया 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 ඔබ නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ලතා 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 ලබා ලතා 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 ලබා ලතා 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 ලබා ලතා 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 ලබා ලතා ලතා ලබා ලතා Hallelujah, 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 hallelujah. Swami වහන්සේ ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු ඔබ වහන්සේ මේ දිනේ දක්වා අපව අත් නොහැර රැගෙන ඇවිත් ඇති බැවින් ස්තුති කරනවා ස්වාමී එමෙන්ම මේ දිනේ තුල උන්වහන්සේ අපට මඟ පෙන්වන්න කියලා අපි දෙවියන් වහන්සේගෙන් අයද සිටිමු ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අපිට ලබා දෙන දෙවි ස්වාමීනි හලෙලූයා ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ලබා දෙන දෙවියන් වහන්සේ අපි දෙවියන් වහන්සේගේ වචනේ උදෙසා යාඥා කරමු
හලෙලුයා ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ඔබට ප්‍රශංසා වේවා පියාණනි ඔබ වහන්සේට ගෞරව නමස්කාර වේවා ස්වාමින් වහන්සේ මේ උදෑසන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා පියාණනි මේ මොහොත වෙනුවෙන් ඔබ වහන්සේට නමස්කාර කරන්නට දුන්න අවසරය නිසා පියාණනි මේ උදෑසන ඔබ වහන්සේගේ වචනය ස්වාමිනී ස්වර්ගයේ සිට පැමිණෙනා ඔබ වහන්සේගේ උතුම් මන්න ස්වාමිනී ඔබ වහන්සේ දවාලන ගින්නක් ස්වාමිනී ඔබ වහන්සේ මේ කාලය තුල ලෝකයට කුමන ආකාරයේ ස්වාමිනී ඔබ වහන්සේගේ විනිශ්චයන් සිදු කරද ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේගේ මන්නා නිදහස් කිරීමෙන් ස්වාමිනී සත්‍ය පුරාම මේ ගත කරන්නට ඒව අවබෝධ කරගන්නට ඒව තුළ පෝෂණය වන්නට ස්වාමිනී ඔබ වහන්සේම නිදහස් කරන දිව්‍ය ප්‍රඥාව දිව්‍ය එලි දරව්ව දිව්‍ය අවබෝධය නිසා මේ උදෑසන ස්තුතිවන්ත වෙනවා මගේ බලවන්ත දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දාස්යාව පියාණනි ඔබ වහන්සේ ආලේප කරලා ඔහුගේ හිසේ සිට දෙපතුල දක්වා ඔබ වහන්සේගේ දිව්‍ය ප්‍රඥාවේ අවබෝධය ඔබ වහන්සේ තබමින් ඔබ වහන්සේගේ අති උතුම් වචනය ඔහු අපට එලි දරව් කරන්නට යන නිසා මේ මොහොතේ ඔහුගේ තොලකට ඔබ වහන්සේ ස්පර්ශ කරන්නට යන නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මගේ ප්‍රේමේ බලවන්ත පියාණන් වහන්සේ පියාණනි මේ වචනය අසාගෙන මේ වචනයට පිපාසිතව ස්වාමිනී මේ දවස් 7 පුරාම ඔබ වහන්සේව සොයන ඔබ වහන්සේව සිතන ඔබ වහන්සේගේ දරුවෝ ගැන ඔබ වහන්සේ දන්නවා පියාණන් වහන්සේ මේ වචනය අසාගෙන මේ වචනයට පිපාසිතව ඉන්න ඒ දරුවන් ඔබ වහන්සේගේ ස්වර්ගයේ මන්නා තුල පෝෂණය කළ මැනව මන්ද ස්වාමිනී අපට සිටින්නේ එකම ගුරුවරයෙක් පමණයි එනම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ පමණයි ස්වාමිනී උන්වහන්සේ තුලම මේ වචනය අපට නිදහස් කළ මැනව ස්වාමිනී මේ වචනය අසමින් ඒ මැදේ හැසිරෙමින් ස්වාමිනී ලෝකයේ තුල තිබෙන මේ දේවල් බෙදා ගන්නට නොව ඔබ වහන්සේගේ ස්වර්ගීය ජීවනයේ සදාකාලික උරුමය කරා යන්නට ඔබ වහන්සේ පෙන්වන මාර්ගය අයිති කර ගන්නට ස්වාමිනී අත්පත් කර ගන්නට අප එකිනෙක කාට ඔබ වහන්සේ උපකාර කළ මැනව පියාණනි ඔබගේ දරුවෝ මේ මොහොතේ ස්වාමිනී ඔබට දාන ගසන්නට සිටින කුමන ස්ථානයවත් ඔබ වහන්සේ දන්නවා ස්වාමිනී ඒ රටවලේ රාජ්‍යයන් ගැන ඔබ වහන්සේට ස්වාමිනී ස්තුතිවන්ත වෙනවා පියාණනි ඒ දේවල් තුල සිටගෙන ඔබ වහන්සේගේ දරුවෝ ඔබගේ වචනයට පිපාසිතයි ස්වාමිනී මේ වචනය ඔබ වහන්සේ නිදහස් කරන්න ස්වාමිනී අපට ඒ දෙසවන් තුල අසන්ත නොව අප මැදේ රෝපණය කරන්න ස්වාමිනී ස්වර්ගයේ වෙත යන්නා වූ ස්වාමිනී උසස් දෙවියන් වහන්සේට යන්නට ස්වාමිනී අපව උසෙන් මහතෙන් දිගෙන් පළලෙන් වර්ධනය කරන්න ස්වාමිනී අපේ වැඩිතන් මේ වචනය තුල අඩු කරන්න ස්වාමිනී අපේ අඩුතෙන් ඔබ වහන්සේගේ වචනය තුල පුරවන්න ස්වාමිනී මේ සතිය පුරාම ඔබ වහන්සේගේ දිව්‍ය අවබෝධය කරුණාව ප්‍රඥාව මුළු බලය ස්වර්ගීය නිදහස් කිරීම ගැන ඔබ වහන්සේගේ දිව්‍ය අභිරහස් ඔබ වහන්සේගේ දිව්‍ය අභිමුඛත්වය ඔබගේ දාසියා තුල නිදහස් කරන්ට යන මේ දවස නිසා මේ සබත නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා පියාණන් වහන්සේ මේ මොහොතේ මේ සියලු දෙනාද මමද මගේ පවුලද දේවදාසියද දේවදාසියන් දෙදෙනාද ඔවුන්ගේ පවුල්ද ඔබට බාර කරනවා කැප කරනවා යටත් කරනවා සුදු නාසරතිය ජේසුස් වහන්සේගේම නාමයේ වටිනාකම නිසාය හරි අපි දෙවියන් වහන්සේගේ වචනය වෙතට අපේ අවධානය ලබා දෙමු මේ කාලය දෙස බලද්දී අපිට ලෝකයේ මුළුල්ලේම දකින්න ලැබෙන්නේ මිනිස්යන්ගේ සුපුරුදු ජීවිත ක්‍රම හැම එකක්ම වෙනස් වෙලා ඒවා අඩාල වෙලා අඩපණ වෙලා තිබෙනවා. මාස ගණනාවක් තිස්සේ පැතිරලා යන මේ වසංගත තත්ත්වය නිසා දැන් මේක මුළු ලෝකෙටම බලපාලා මේ වන විට ආසියාතික රටවල් වලට මේ අපේ රටවල් වලට පවා දැඩි බලපෑමක් ඇති කරමින් ඉන්දියාව ආශ්‍රිත අනෙකුත් රටවල් වලටත් වේගයෙන් විනාශකාරී ලෙස පැතිරී යන ආකාරය අපිට දකින්න ලැබෙනවා. මේ නිසාම මිනිස්යන්ගේ ජීවිත ක්‍රම මෙච්චර කාලයක් මේ රටවල් ගමන් කරපු ක්‍රම මිනිස්යන් ජීවත් වුණු ක්‍රම මේ හැම එකක්ම අද වෙනස් වෙමින් පවතිනවා. අපේ අධ්‍යාපන ක්‍රම වෙනස් වෙලා තිබෙනවා. ලෝකයේ අධ්‍යාපන ක්‍රම ඒ වගේම කිතුණු සභාවේ අධ්‍යාපන ක්‍රම වෙනස් වෙලා තිබෙනවා. ඒ වගේම රැකියාවන් කරන ක්‍රම වෙනස් වෙලා තිබෙනවා. සංචරණ ක්‍රම වෙනස් වෙලා තිබෙනවා. මේ සමාජයේ විවිධ තැන්වලට අපි යන්නේන විදිහ අපේ ගමන් බිමන් අපිට කලින් තිබුණු නිදහස ඔක්කොම නැති වෙලා අපේ එම සංචරණ ක්‍රම වෙනස් වෙලා තිබෙනවා. ඒ වගේම සභාවන් වල දේව මෙහෙයන් පවත්වන ක්‍රම වෙනස් වෙමින් පවතිනවා.
සුභාරංචි රැගෙන යන ක්‍රම, දෙවියන් වහන්සේට සේවය කරන ක්‍රම මේ හැම එකක්ම වෙනස් වෙලා තිබෙනවා දැන්. හරිද? හැම දෙයක්ම සුපුරුදු ක්‍රමේ නෙමෙයි දැන් තියෙන්නේ. අපිට පුරුදු නැති මේ වෙනස් වීම නිසා අපිට ගොඩක් අපහසුතා රැසකට ඒ වගේම ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙනවා. අපිට පුරුදු නෑ මේ ඇවිල්ලා තිබෙන ක්‍රමය. ඒක නිසා අපිට මේක සුව පහසු නෑ. මේක අපි හුරු වෙලා තිබෙන ක්‍රමේ නෙමෙයි. මේක නිසා ගැටලු හැම පැත්තකම වෙනස් වුණු හැම තැනකම ගැටලු තිබෙනවා. අධ්‍යාපනය තුල ගැටලු ඇති වෙලා තිබෙනවා. අධ්‍යාපනය ලබන දරුවන් තුල මේ පාසල් තුල ඒ වගේම බයිබල් විද්‍යාල තුල ගැටලු ඇති වෙමින් තිබෙනවා අධ්‍යාපනය සම්බන්ධයෙන්. ඉතින් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වෙලා තිබෙනවා. පහසුකම් තිබෙන අයට අධ්‍යාපනය ලබා ගන්න විවිධ ක්‍රම තිබුණත් අනිත් බහුතරයකට එම අවස්ථා මගහැරිලා ගිහිල්ලා තිබෙනවා. පහසුකම් තිබුණත් කුඩා දරුවන්ට එම ක්‍රමවලින් අධ්‍යාපනය සාර්ථකව කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ හැම තැනකම මතුවලා තිබෙනවා. රැකියා කරන අයගේ රැකියා බොහෝ ප්‍රමාණයක් මේ වන විට නැති වෙලා තිබෙනවා. රැකියා නැති වෙලා. තියෙන රැකියා වුණත් කළ යුතු ක්‍රම වෙනස් වෙලා. හැම එකක්ම පුරුදු රටාවෙන් වෙනස් වෙලා. ඒ වගේම යාම් ඊම් වල ගැටලු ඇති වෙලා. අපි තැනින් තැනට යන විට ඇති වුණ මේ ඒ කලින් තිබුණු ක්‍රමවලට අපිට යන්න එන්න බෑ. ගමන් කරන්න බෑ. ඒ ඔක්කොම හැම තැනකම ගැටලු ඇති වෙලා. ආගමික වත්පිළිවෙත් පැවැත්වීමේ ගැටලු ලෝකයේ පුරා ඇතිවෙමින් පවතිනවා. විවිධ ආගම්වල ධර්මයන්වල ඔවුන් මෙච්චර කල් පවත්වගෙන ආපු උත්සව ආගමික වත්පිළිවෙත් ඒවා වෙනස් වෙලා ඒවා පවත්වන්න බැරි වෙලා ඒවායේ ගැටලු සහගත තැන් හැම තැනකම ඇති වෙලා තිබෙනවා. ඒ වගේම තමයි කිතුණු සභාවේ සේවය කිරීම කළ යුත්තේ කොහොමද කියන එක බොහෝ දෙනෙක්ට මේ කාලේ තේරෙන්නේ නැතුව තිබෙනවා. අපි මොනවද කරන්න ඕන දැන්? අපිට කොහොමද දේව මෙහෙය පවත්වන්නේ? අපි කොහොමද සුභාරංචිය ගෙනියන්නේ? අපි දැන් කොහොමද සේවය කරන්නේ? අපිට ගෙවල් වලට කොටු වෙලා බොහෝ නගර ප්‍රදේශ ගම්මාන පිටින් දැන් කොහොමද අපිට අපිව කැඳවපු සේවය කරන්නේ? සේවය කිරීමේදී සහ දේව මෙහෙයන් පැවැත්වීමේදී ගැටලු රැසකට බොහෝ සභාවන් මුහුණ දෙමින් සිටිනවා. මේවා තව තව උග්‍ර වෙනවා මිසක් මේවා අවසන් වන බවක් අපිට පෙනෙන්නේ නැහැ. තව තව මේවායේ බලපෑම වැඩි වෙන බවක් අපිට පෙනෙමින් පවතිනවා. බොහෝ දෙනෙක් මේ ඇතිවෙන අපහසුතාවය නිසා තමන්ට සුපුරුදු ක්‍රම නැතිවීම නිසා කලකිරීමට පත් වෙලා සිටිනවා. දැන් අපි මෙච්චර කල් කරගෙන ආපු විදි මේවා ඔක්කොම දැන් අපිට නැති වෙලා අපේ පුරුදු ජීවිතය අපිට නැති වෙලා කියලා බොහෝ දෙනෙක් කලකිරිලා ඉන්නවා. ඒ වගේම බොහෝ දෙනෙක් එකිනෙක කෙනාට චෝදනා කර ගැනීම වල නිරත වෙලා සිටිනවා. මේ අය නිසා තමයි මේක වෙන්නේ. රජය මේක හරියට හසුරුවන්නේ නැති නිසා තමයි අපේ පැරණි ජීවිතය අපිට නැති වෙලා තිබෙන්නේ. ඒ වගේම මේ සෞඛ්‍ය අංශ ඒක හරියට බලන්නේ නැති නිසා තමයි අපිට මේ දේවල් කරගන්න බැරි වෙලා තිබෙන්නේ. එකිනෙක කෙනාට වරද පටවමින් චෝදනා කර ගැනීම වල නිරත වෙලා සිටිනවා. තමන්ට සුපුරුදු ක්‍රම නැතිවීම නිසා. ඒ වගේම බොහෝ දෙනා පසුබට වෙලා ඉන්නවා. ඔවුන්ට බලාපොරොත්තු නැති වෙලා ගිහිල්ලා තිබෙනවා. දැන් මේක දිගින් දිගටම පවතින ඔවුන් මෙච්චර කාලයක් ඔවුන්ට තිබුණු අපේක්ෂා සහගත භාවය ඔවුන්ට තිබුණු සැලසුම් බලාපොරොත්තු අඩාල වෙලා ඒ අය පසුබට වෙමින් සිටිනවා. කිතුණු සභාවන් වලටත් මේ ඉරණමම අත් වෙලා තිබෙනවා. ඔවුනුත් විවිධායට චෝදනා කරගන්නවා. කලකිරිලා ඉන්නවා. පසුබට වෙලා ඉන්නවා. දේව සේවය කරගන්න විදිහක් නැතුව බොහෝ දෙනෙක් පසුබට වෙමින් සිටිනවා. ඉතින් මේ ඔක්කොම අතරේ ඊළඟ ස්ලයිඩ් එක මේ හැම දෙයක්ම අතරේ මොකද්ද වෙලා තිබෙන්නේ? ඊළඟ එක මේ හැම දෙයක්ම අතරේ මේ හැම කෙනෙක්ම මොකද්ද කරන්නේ? තමන්ට පුරුදු ජීවිත රටාව ලබා ගැනීමට බලාගෙන සිටිනවා. ලෝකයේ අය කරන්නේත් ඒක, කිතුණුවන් කරන්නේත් ඒක. වෙන විකල්පයක් නැහැ, වෙන කරන්න දෙයක් නැහැ. එකිනෙක කෙනාට චෝදනා කරගන්නවා, කලකිරිලා සිටිනවා. ඒ වගේම තමන්ට පුරුදු ක්‍රම නැති නිසා පසුබට වෙලා ඉන්නවා. මේ ඔක්කොම දේවල් අතරතුරේ ලෝකේ මිනිස්සු මොකද්ද කරන්නේ? කොහොම හරි යාලා සටන් කරනවා. ඔවුන්
බලාපොරොත්තුවෙන් ඉන්නවා. අද නැතත් තව ටික දවසකින් හරි මේ ප්‍රශ්න විසඳිලා අපිට අපේ පුරුදු ක්‍රමවලට යන්න පුළුවන් වෙයි කියලා ඔවුන් අපේක්ෂාවෙන් බලා සිටිනවා. වෙන දෙයක් නෑ. ඔවුන් අතීතයේ විමසා බැලීමක් ඇයි මෙහෙම උනේ මොකද්ද හේතුව ඒක මොනවත් විමසා බැලීමක් නෙමෙයි ඔවුන්ගේ ලෝකයේ තිබෙන්නේ. ලෝකයේ අපේක්ෂාව තමයි කොයි වෙලාවක හරි ආයෙත් තමන්ගේ සුපුරුදු පැරණි ජීවිත රටාවට ඇතුල් වෙන්න බැරි එක තමයි ඔවුන්ට තිබෙන ප්‍රශ්නේ. කිතුරු සභාවටත් මොකද්ද වෙලා තිබෙන්නේ? බොහෝ කිතුණුවන්ටත් තිබෙන ප්‍රශ්නේ තමයි මොකද්ද? පැරණි ක්‍රමේ, පැරණි ජීවිතේ, පැරණි සුපුරුදු රටාවට ඇතුල් වෙන්න බැරිකම. අපරාධයේ කාලේ ආයේ එන්න ඕන. අපි ඒ කාලේ තිබුණා නම් අපිට ලේසි වැඩ කරගෙන යන්න. අපි කලින් සේවය කරපු විදිය, කලින් සභාවල් පවත්වපු විදිහ, කලින් බයිබල් විද්‍යාල පවත්වපු විදිහ, ඒ පරණ පුරුදු රටාවට එන්න විදිහක් නැති එක තමයි කිතුණුවන්ටත් ප්‍රශ්න වෙලා තියෙන්නේ. කොහොම හරි ඔවුනුත් බලාගෙන ඉන්නේ. කොහොම හරි තව ටික දවසකින් හරි සතියකින් හරි මාසකින් හරි පුළුවන් ඉක්මනට Tamanට පුරුදු ජීවිත රටාවට නැවත එන්න තමයි හැමෝම බලාගෙන ඉන්නේ. මේක තමයි ලෝක ක්‍රමය. කිතුරු ස්වභාවික ක්‍රමෙත් ඒකම වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේව අඳුරන පිරිසක් උනත් බොහෝ කිතුණුවනුත් ලෝකයේ අනිත් අය වගේම පුරුදු ජීවිත රටාව, පුරුදු සේවය නැවත ලැබෙන තුරු බලා සිටින අවධියක අපි සිටිනවා. නමුත් අපි මේ වෙලාවේ මෙවැනි කාලයක විමසා බැලිය යුතු බොහෝ දේවල් පවතිනවා. දෙවියන් වහන්සේ විසින් මිනිස්සුන්ගේ පුරුදු ජීවිත ක්‍රම වෙනස් කරන කාලයක අපි මොකද්ද කරන්න ඕන? අපි දන්නෝ දෙවියන් වහන්සේගේ අනුදැනුමකින් තොරව මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. උන්වහන්සේ මේවා වෙනස් කරන්නට කටයුතු කරලා තිබෙනවා. ඊට ඉඩ දීලා තිබෙනවා. ඉතින් දෙවියන් වහන්සේව දන්න පිරිසක් විදිහට අපි මොකද්ද මෙවැනි අපේ සුපුරුදු ජීවිත රටා වෙනස් වෙන කාලයක අපි මොකද්ද කරන්න ඕන? එම වෙනස් වීම වලට අපි මුහුණ දෙන්න ඕන කොහොමද? දැන් මොකද්ද අපි ඊළඟට කරන්න ඕන? අන්න ඒ ගැන අපි විමසා බැලිය යුතුව තිබෙනවා. ලෝකයට ඒ ගැන විමසා බැලීමක් නැහැ. නමුත් අපි විමසා බලන්න ඕන. ලෝකයේ අය බලන් ඉන්නේ මොකද්ද? ආයේ කොහොම හරි පරණ දේ එනකන් පරණ රටාවට ඇවිල්ලා ඒ පරණ නිදහස් ජීවිතේ කොයි වෙලාවක හරි එන්න ඕන කියන එක තමයි යාළගේ ප්‍රාර්ථනය. හැබැයි අපි මොකද්ද කරන්න ඕන? මුලින්ම මේ ලෝකෙට මෙහෙම උනේ ඇයි කියන එක ගැන අපි කල්පනා කරලා බැලිය යුතුව තිබෙනවා. මේක එක රටකට එක ගමකට විතරක් නෙමෙයි. ගෝලීය වසංගතයක්. ඒ කියන්නේ මුළු ලෝකෙට බලපාලා තිබෙනවා. හැම රටකටම අඩු වැඩි වශයෙන් මේක දරුණුවට ඒ රටවල් වල ආර්ථිකය, දේශපාලනය, සමාජීය තත්ත්ව ඔක්කොම බිඳ වැටෙන විදිහට මේක බලපාලා තිබෙනවා. ඉතින් මේ ලෝකෙට ඇයි මෙහෙම වුනේ? මේක හොඳට තිබුණානේ මීට අවුරුදු කීපයකට කලින්. මේ මිනිස්සු තමන්ගේ විද්‍යාව, තාක්ෂණය, තමන්ගේ දැනුම, තමන්ගේ දියුණුව ගැන සතුටු වෙමින් මේ ලෝකෙ හොඳට ගියානේ. මෙච්චර හොඳට ගියපු ලෝකෙට ඇයි මෙහෙම වුනේ කියලා අපි හොයලා බලන්න ඕන. මේක වෙන කවුරුවත් හොයලා බලන්නේ නැහැ. ලෝකෙ මිනිස්සු මේක හොය ඉන්නේ නැහැ. යාලා බලන්නේ කොහොම හරි සටන් කළා, එන්නතක් හොයාගෙන හරි සටන් කරලා හරි වෙන ක්‍රම හොයලා හරි මොන ක්‍රමෙන් හරි එයාලා තමන්ගේ ශක්තියෙන් සටන් කළා පරණ ක්‍රමයට එන්න තමයි යාලා බලන්නේ. නමුත් අපි විමසා බලන්න ඕන. ඇයි මෙහෙම උනේ මේ ලෝකෙට? ඒ වගේම අපි විමසලා බලන්න ඕන අපි කලින් කරගෙන ආපු ක්‍රම, අපි කලින් කරපු දේවල් ඔක්කොම දෙවියන් වහන්සේ මෙහෙම වෙනස් වෙන්න ඉඩ දීලා තියෙද්දි. දැන් දෙවියන් වහන්සේගේ සභාවන් පිටින් වහලා දාලා තිබෙනවා. ඒ සේවාවල් ඔක්කොම අඩපණ වෙලා තිබෙනවා. අපි දන්නවා දෙවියන් වහන්සේගේ සේවාවක් නතර කරන්නේ හෝ සභාවක් නතර කරන්නේ ඒකට බලය තිබෙන්නේ දෙවියන් වහන්සේට පමණයි. එතකොට අද දෙවියන් වහන්සේ කැඳවපු දේව සේවකයන් ගෙවල් වලට වෙලා හිර වෙලා ඉන්න එළියට බහින්න විදියක් නැතුව. දැන් අපි හොඳට කල්පනා කරලා බලන්න ඕන ඇයි දෙවියන් වහන්සේ මෙහෙම දෙයක් වෙන්න ඉඩ හැරියේ? අපි කලින් කරගෙන ආපු ක්‍රම, අපේ සේවාවන් ගොඩනගපු විදි, අපි කරපු දේවල් හරිද වැරදිද කියන එක අපි හිතා බැලිය යුතු කාලයක අපි සිටිනවා. දෙවියන් වහන්සේ හඳුරන පිරිසක් විදිහට අපි මේ හැම දෙයකටම හේතු සහ මීළඟට අපි කළ යුතු දේවල් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුව තිබෙනවා.
මීට පෙර දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ මෙවැනි සුපුරුදු ජීවිත ක්‍රම වෙනස් කර අවස්ථා තිබෙනවද මේ ඉතිහාසයේ? බයිබලයේ වන දේවල් තිබෙනවද? මෙවැනි යුග ලෝකයේ පසු කරපු කාල ගැන බයිබලයේ මොකද සඳහන් වෙන්නේ? අපි එහෙමනම් දෙවියන් වහන්සේ තුල අපි විමසා බලන්න අවශ්‍යයි සුද්ධ ලියවිල්ලෙන්. මීට පෙර දෙවියන් වහන්සේ විසින් මිනිස්සුන්ගේ සුපුරුදු ජීවිත ක්‍රම වෙනස් කරපු අවස්ථා මොනවද කියලා. දැන් අපි අන්න ඒවා මේ ලියවිල්ල තුලින් අධ්‍යයනය කරන්න සූදානම් වෙනවා. අපි මුලින්ම සුද්ධ බයිබලයේ උත්පත්ති පොතේ 3 වන පරිච්ඡේදයට ගමන් කරමු. මෙන්න මේ කොටසේ විස්තර වෙනවා මුල්ම වතාවට ලෝකයේ මිනිසයන් ගත කරගෙන ආපු සුපුරුදු සාමකාමී ජීවිතය නතර කරලා ඒ වෙනුවට වෙනස්ම අමාරු දුෂ්කර කාලයකට මිනිසයාට වැටෙන්නට සිදු වුණු අවස්ථාවක් ගැන මුල්ම වතාවට උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. මේ කියන විස්තරයට පෙර ආදම් ඒව ඔහුගේ පවුලේ අය බොහෝ විට සිටින්නට ඇති. ඒ හැම කෙනෙක්ම සුපුරුදු ජීවිතය තුල ඉතා පහසුවෙන් දෙවියන් වහන්සේ දුන්න සියලු වරප්‍රසාද භුක්ති විඳින්මින් පහසු සුව පහසු ජීවිතයක් ගත කළා. ඔවුන්ට මුකුත් අමාරුකමක් තිබුණේ නැහැ, හිඟකමක් තිබුණේ නැහැ. හැබැයි පළමු වතාවට මෙන්න පොළවේ දෙවියන් වහන්සේ වෙනස්කමක් කළා. මිනිසයන්ගේ සුපුරුදු ක්‍රම කඩා දාපු අවස්ථාව අපිට දකින්න පුළුවන් ප්‍රථම වතාවට උත්පත්ති 3 22 වන පරිච්ඡේදයේ සිට 24 වන පරිච්ඡේදයේ තෙක් අපි කියවමු. උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 22 ඉඳන් 15ට. තවද ස්වාමී වූ දෙවියන් වහන්සේ බල මිනිසයා කතා නපුර දැනීම අපගෙන් කෙරෙමින් උනේය. දැනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන මුක්ෂේනොත් ගෙන ආ සදාකාලයටම ජීවත් නොවන පිණිසය කියා යම් භූමියකින් ඔහු ගන්නා ලදද ඒ වචනේ පිණිස ස්වාමී වූ දෙවියන් වහන්සේ ඒදන් උයනින් ඔහු පිට කළේසේක. මෙසේ උන්වහන්සේ මිනිසයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරවරුන්ද හැම අතටම කරකවෙන්නා වූ ගිනිමය වූ කඩුවක්ද පිහිට වූසේක. හරි. මොකද්ද කියන්නේ? මෙතන විස්තර වෙනවා තවදුරටත් මේ ජීවන වෘක්ෂයෙන් අරගෙන කාලා සදා කාලෙටම තමන්ට තිබුණු ඒ සුව පහසු ජීවිතය තවදුරටත් ගත නොකරන පිණිස එම සදාකාලික ජීවිතය තවදුරටත් මිනිසයාට නොපවතින පිණිස දෙවියන් වහන්සේ මොකද්ද කරා කියලා කියන්නේ? යම් භූමියකින් ඔහු ගන්නා ලද්දේද ඒ භූමියට මිනිසයාව නිරපා දැමුවා කියලා එහි විස්තර වෙනවා. මෙසේ දෙවියන් වහන්සේ මිනිසයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරින් කෙරුබ්වරුද හැම අතට ගිනි කැරකැවෙන ගිනියම් වූ කඩුවක්ද පිහිට වූසේක. අර පරණ තිබුණු ජීවිතයට, පරණ සුව පහසු ජීවිතයට යන්න තිබිච්ච අවස්ථාව දෙවියන් වහන්සේ නතර කරා. මේකට හේතුව අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ පරිච්ඡේදය එහි ආරම්භක කොටස් කියවුවොතින් දෙවියන් වහන්සේ මිනිසයාට උපදෙස් දීලා තිබුණා. මෙන්න මේ විදිහට තමයි මේ ඒදන් කියන උයනේ නුඹලා ජීවත් වෙන්න ඕන. මේ මම කියන ගස් වලින් තමයි කන්න ඕන. මම එපා කියන මේ ගහෙන් කන්න යන්න එපා. ඒකෙන් කෑවොත් ඒකාන්තයෙන් නුඹලට විනාශය පැමිණෙන බව දෙවියන් වහන්සේ උපදෙස් දීලා තිබුණා. හැබැයි මිනිසයා දෙවියන් වහන්සේ කියපු දේ සලකන්නේ නැතුව Tamanට ඕන දේ කරපු ගමන් මොකද්ද උනේ? මෙන්න මේ කියන වෙනස් කිරීම, විනාශය, සුපුරුදු දෙවියන් වහන්සේ දුන්න ආශිර්වාද වෙනුවට වෙහෙස, මහන්සිය, අමාරුකම, දුෂ්කරකම මිනිසයාට පැමිණුණා. ඒකට හේතුව අපිට දකින්න පුළුවන්. මිනිසයා දෙවියන් වහන්සේ කියපු දෙයට විරුද්ධ දෙයක් කළා. ඒ වගේම මෙවැනිම සිදුවීමක් නැවත අපිට දකින්න පුළුවන් උත්පත්ති පොතේ 6 වන පරිච්ඡේදයේ. එහි 4 වන පදයේ සිට අපි 15ට කියවමු. එහි විස්තර වෙනවා දෙවියන් වහන්සේ ජල ගැල්මකින් මුළු ලෝකය විනාශ කරපු විදිහ. එතෙක් කාලයක් මේ ලෝකය හොඳින් පැවතුණා. නමුත්
දෙවියන් වහන්සේ නැවත මේ ලෝකයේ ඔක්කොම වෙනස් කළා. අපි ඒ කොටස කියවමු. උප්පත්තිපතේ 6 වෙනි පරිච්ඡේදයේ මනුෂ්‍ය වර්ගයාගේ නපුරුකම 4 වෙනි පදයේ ඉඳලා කියවන්න. ඒ දවසේහි යෝධයෝ පොළොවේ සිටියෝය. ඉන්පසු දෙවියන් වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිලි කළ ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහි කළා වූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත් වූ බල සම්පන්න මනුෂ්‍යයෝ වූය. මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවේ මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණින් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමින් වහන්සේ දුටුසේක. තවද ස්වාමින් වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවි තමන් සිතින්ම ශෝක වූසේක. ස්වාමින් වහන්සේ මා විසින් මවන ලද මනුෂ්‍යයා භූමිය මතු පිටින් නැති කර දමන්නෙමි. මනුෂ්‍යයන්ද මුර්ගයන්ද බඩගා යන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැති කර දමන්නෙමි. මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමින් කීසේක. එහෙත් නෝවා ස්වාමින් වහන්සේගෙන් කරුණාව ලැබුවේය. හරි. මෙතන විස්තර වෙනවා දෙවනි වරට දෙවියන් වහන්සේ මේ පොළව සුපුරුදු ක්‍රමවලින් වෙනස් කරපු අවස්ථාව. මොකද්ද මෙච්චර කාලයක් ලෝකය විවිධ ජාතීන් බෙදිලා විවිධ මනුෂ්‍යයන් ලෝකයේ පුරා පැතිරිලා ගියා. ඒ දවස්වල යෝධයෝ හිටිය කියලා බයිබලයේ විස්තර වෙනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍ය දූවරුන් විතර පැමිණිලා දෙවියන් වහන්සේගේ සැලසුම් වලට ප්‍රතිවිරුද්ධ දේවල් පොළොව මත බිහි වෙන්නට නිර්මාණය වෙන්නට පටන් ගත්තා. නෙපිලීම් කියන දෙවියන් වහන්සේ විසින් නිර්මාණය නොකළ වැරදි නිර්මාණයක් පොළවේ බිහි වෙන්නට පටන්ගෙන සිටියා. ඒ වගේම මැවිල්ල විකෘති වෙමින් පැවතුණා. දෙවියන් වහන්සේ පොළව නිර්මාණය කළ එක අරමුණකට හැබැයි පොළව නිර්මාණය කළ අරමුණ වෙනස් වෙන්න පටන් ගත්තා. මනුෂ්‍යයන් තමන්ට කැමති දේ තමන්ට ඕන විදිහට කරන්න පටන් ගත්තම දෙවියන් වහන්සේ මොකද්ද කළේ? එතෙක් කාලයක් පැවති සුපුරුදු රාජ්‍ය ක්‍රමය, ඒ සුපුරුදු ජීවිත ක්‍රමය දෙවියන් වහන්සේ නිමා කරන්න කටයුතු කළා. දෙවියන් වහන්සේ කියනවා මේ පොළව සෑදූ බැවින් මම තැවෙනවා. තමන්ගේ සිතින්ම උන්වහන්සේ ශෝක වුණා. මා විසින් මවන ලද මනුෂ්‍යයා භූමිය මතු පිටින් නැති කර දමන්නෙමි. මනුෂ්‍යයන්ද මුර්ගයන්ද බඩගායන සත්වයන්ද මේ සියලු දේ නැති කර දමනවා කියලා දෙවියන් වහන්සේ මහා ජලගැල්මක් මේ පොළොවට එවපු විදිහ මේ කොටසේ විස්තර වෙනවා. ඇයි මේ වෙනස්කම කරන්න දෙවියන් වහන්සේට සිදු වුණේ? මේ විපත්තිය පොළොවට එවන්න සිදු වුණේ ඇයි? සුපුරුදු ජීවිත ක්‍රමය වෙනස් කළා. නෝව විතරක් දෙවියන් වහන්සේ රැකගෙන නෝවගේ ජීවිත ක්‍රමයක් වෙනස් වුණා. එයා නෝවා මෙච්චර කාලයක් ගමන් කරපු සුපුරුදු ක්‍රමයේ ඒ ඔක්කොම නැති වුණා. නෝවටත් සිදු වුණා තමන්ගේ ජීවිත ක්‍රම ඔක්කොම වෙනස් කරගන්න. ඇයි මෙහෙම මුළු පොළොවේම ජීවිත ක්‍රමය වෙනස් කළේ? දෙවියන් වහන්සේට සවන් දෙන්න නැතුව දෙවියන් වහන්සේ කියපු දෙයට මුළුමනින් ප්‍රතිවිරුද්ධ දෙයක් මිනිසයා මේ යුගයේදී කළා. මෙවැනි තව සිදුවීමක් අපි දකිනවා නික්මයාම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 17 වන පදයේ සිට. ඒ කොටස අපි පෙරලගමු. එහි විස්තර වෙනවා ඊටා බල සම්පන්න රාජධානියක් තමයි මිසරය කියලා කියන්නේ. එවකට ලෝකයේ තිබුණු සියලු දේවල් වලින් පරිපූර්ණ වුණු ඒ වගේම ස්වයංපෝෂිත වුණු රාජධානියක් තමයි මිසරය. ලෝකේ බල සම්පන්න හමුදාවක් හිටපු රාජධානියක් මිසරය. ලෝකේ ඉහළ තැන්වල තමන්ගේ ශක්තිය තහවුරු කරගෙන මේ රාජධානිය බොහෝ කාලයක් වසර 100 ගාණක් ශක්තිමත්ව ගමන් කළා. නමුත් දෙවියන් වහන්සේ මේ රාජධානිය විනිශ්චයට ලක් කරන්නට කල්පනා කරනවා. මෝසෙස්ව කැඳවලා මේ රාජධානිය විනිශ්චය කරන්නටත් මේ රාජධානියේ මෙතෙක් කල පැවති රාජ්‍ය පාලනය බිඳවට්ටන්නටත් මේ පාලනයට පහර දෙන්නටත් ඒ තුල හිර වෙලා ඉන්න ඊශ්‍රායල් ජාතිය පිටතට ගන්නටත් දෙවියන් වහන්සේ කටයුතු කරනවා. ඊශ්‍රායල් ජාතියට තිබුණු සුපුරුදු ජීවිත ක්‍රමයක් දෙවියන් වහන්සේ වෙනස් කළා. මිසර ජාතීන්ට මිසරේ පාරාව රජවරුන්ට තිබුණු සුපුරුදු ජීවිත ක්‍රමයක් දෙවියන් වහන්සේ මේ යුගයේ වෙනස් කළා. ඒ වෙනස් කිරීම ගැන නික්මයාම 3:17 විස්තර වෙනවා. 17 ඉඳලා 21ට කියවමු. නික්මයාම මෝසෙස් කැඳවනු ලැබීම 3 වන පරිච්ඡේදයේ 17 වෙනි පදයේ සිට මම නුඹලා මිසරේ
පීඩාවෙන් මුදා කානාන් වරුන්ගේද හිත්ති වරුන්ගේද අමෝරිය වරුන්ගේද පෙරිසි වරුන්ගේද හිවි වරුන්ගේද යබුසි වරුන්ගේද දේශය වූ කිරි සහ මීපැණි ගලා යන්නා වූ දේශයකට පමුණුවන්නෙමි. කීමි මට කීසේක්යයි ඔවුන්ට කියන්න. ඔවුන් නුඹේ හඬට ඇහුම්කම් දෙනවා ඇත. නුඹද ඊශ්‍රායල් වැඩිමහල්ලෝද මිසරේ රජු වෙතට ගෝස් හේබ්‍රු වරුන්ගේ දෙව් වූ ස්වාමින් වහන්සේ අපට සම්මුඛ වූසේක. එබැවින් අපේ දෙව් වූ ස්වාමින් වහන්සේට පූජා ඔප්පු කරන පිණිස 3 දවසක ගමනක් වනාන්තරයට යන්නට අපට අවසර දෙන ලෙස ඉල්ලමුයයි ඔහුට කියන්න. නමුත් බලවත් අතක් වූවත් මිසරේ රජු නුඹලාට යන්ට අවසර නොදෙන බව දනිමි. මමද මාගේ අත දිගුකොට මිසරයේ මැදෙහි කරන්නා වූ මාගේ සියලු හාස්කම් වලින් ඊට පහර දෙන්නෙමි. එයින් පසු ඔහු නුඹලා යන්නට හරින්නේය. මම මිසරවරුන්ගේ ඇස් හමුෙහි මේ සෙනගට කරුණාව ලබන්නට සලස්වන්නෙමි. තවද නුඹලා යන කල්හි හිස් අතින් නොයන්නහුය. එහෙත් එක ස්ත්‍රී තම තමාගේ අසල්වාසී ස්ත්‍රීන්ගෙන්ද තම තමාගේ ගෙයි නැවතී සිටින්නයන්ගෙන්ද රිදී බඩුත් රන් බඩුත් වස්ත්‍රත් ඉල්ලවා ගන්නීය. හරි එතනින් නතර කරන්න. හරි මොකද්ද කියන්නේ? 17 වන පදයේ සිට 21 වන පදයේ දක්වා කියවන්න කියලා කිව්වේ. ඒකේ තියෙනවා දෙවියන් වහන්සේ මේ මිසරය විනිශ්චය කරන්නට සූදානම් වුණු අවස්ථාව ගැන. ඒ වගේම ඊශ්‍රායල් ජාතිය මිසර දේශයෙන් පිටතට ගන්නට සූදානම් වුණු අවස්ථාව ගැන. මිසරය මේ තාක් කාලයක් ඊශ්‍රායල්වරු යටත් කරගෙන ඔවුන්ගෙන් බර වැඩ ගත්තා. ඊශ්‍රායල්වරු මේ තාක් කාලයක් මිසරයට වහල් වෙලා ඔවුන්ගේ වැඩ කරමින් කිසිදු දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් නොමැතිව සිටියා. මේ ක්‍රම දෙකම දෙවියන් වහන්සේ මේ යුගයේදී වෙනස් කළ ආකාරය නික්මයම 3 විස්තර වෙනවා. ඊශ්‍රායල්වරුන්ට තිබුණු වහල් ජීවිතය ඒකෙන් නිදහස් කරලා ඔවුන්ව මිසරෙන් පිටතට අරගෙන වෙන දේශයකට පොරොන්දු දේශයට රැගෙන යන්න දෙවියන් වහන්සේ කටයුතු කළා. ඒ වගේ මිසරය මෙච්චර කාලයක් කළ අසාධාරණකම් ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධව මේ කරගෙන ගිය සියලු දේවල් දෙවියන් වහන්සේව සලකන්නේ නැතුව තමන්ට ඕන විදිහට මේ කරගෙන ගියපු ක්‍රම රාජ්‍ය පාලන මේ ඔක්කොම ඇනහිටවන්නට ඒවාට පහර දෙන්නට දෙවියන් වහන්සේ කටයුතු කළා. ඇයි මේ ජීවිත ක්‍රම දෙකම දෙවියන් වහන්සේ වෙනස් කළේ? ඔවුන් ආපු ක්‍රම දෙවියන් වහන්සේ විසින් පිළිගත් ක්‍රම නොවේ. දෙවියන් වහන්සේගේ සෙනග වහල් වෙලා හැම දවසකම වහල් වැඩ කරමින් ජීවත් වෙන එකත් දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ. උන්වහන්සේගේ සෙනග වහල් කරගෙන ඔවුන්ගින් බර වැඩ ගන්න එකත් දෙවියන් වහන්සේගේ ක්‍රමය නෙමෙයි. මිසරය දෙවියන් වහන්සේ අකමැති දේ කළා. මේ නිසා මිසරයට පහර ලැබුණා. ඊශ්‍රායල්වරු වහල් වෙලා හිටියා. ඒ නිසා ඔවුන්ව ගලව ගනු ලැබුවා. මේ අවස්ථාවලදී දෙපිරිසටම සිදු වුණා තමන්ගේ සුපුරුදු ජීවිතය වෙනස් කරගන්න. ඒ සුපුරුදු ජීවිතය වෙනස් වීමට ඊශ්‍රායල්වරු කැමති වුණෙත් නැහැ, මිසරවරු කැමති වුණෙත් නැහැ. ඊශ්‍රායල්වරුන්ට යහපතක් ඒකෙන් වෙන්න හැදුවේ. ඊශ්‍රායල්වරුන් ඒකෙන් ගලවලා පොරොන්දු දේශයට අරගෙන යන්නයි හැදුවේ. ඒ වුණාට මේ පරිච්ඡේද අපි කියවද්දි තේරෙනවා. මුලින්ම ඊශ්‍රායල්වරු කැමති වුණෙත් නැහැ තමන්ගේ පුරුදු වහල්කම අතාරින්න. ඔවුන් කොච්චර බර වැඩ කර කර වහල්කමේ යෙදිලා හිටියත් එයාලා කැමති වුණා ඒ පුරුදු ක්‍රමය අතාරින්න. එයාලා කිව්වා නෑ අපිට මේම හොඳයි. මොකද්ද මෝසෙස් ඔයාවිල්ලා කරේ? අපිට මේ කරගෙන හිටපු වහල්කම් ටික කරගෙන ඉන්න දුන්නා නම් අපිට මීට වඩා හොඳයි කියලා මෝසෙස්ට විරුද්ධ වුණා ඔවුන්. මේ මිනිස්සු එදත් අදත් තමන්ගේ ජීවිත ක්‍රම වෙනස් කරගන්න කැමති නෑ. වහල් වෙලා හිටියත් තමන්ට ඒක වහල්කම පුරුද්දට ගියොතින් ඒ පුරුදු වෙච්ච වහල්කම අතාරින්න කැමතිත් නෑ. හැබැයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලසුම් වලට අදාළව මිනිස්සුන්ගේ ජීවිත ක්‍රම වෙනස් කරනවා. මිනිස්සු කැමති වුණත් නැතත් ඔවුන් මෙච්චර කල් තියාගෙන ආපු ක්‍රම උන්වහන්සේ වෙනස් කරන ආකාරය අපිට මෙහි දකින්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟ කොටසට ගමන් කරමු. එහි විස්තර වෙනවා දෙවියන් වහන්සේ විසින් යුදා දේශය ඊශ්‍රායලයේ පැවති බලවත් දේශය දේව මාලිගාව පැවතුණු ප්‍රදේශය
දෙවියන් වහන්සේ විසින් කැඳවගත්තම දේශයේ යුදාවට දෙවියන් වහන්සේ දෙන්නට යන විනිශ්චයක් පිළිබඳව යෙරමියා පොතේ 4 වන පරිච්ඡේදය විස්තර වෙනවා. යෙරමියා 4 වන පරිච්ඡේදයේ 5 වන පදයේ සිට 15ට අපි කියවමු. පස්වන පදයේ සිට 9 වන පදයේ දක්වා. යෙරමියා 4 වන පරිච්ඡේදය භයානක සතුරෙකු විසින් යුදාට දඩුවම් කරන බව. දේශයේ හොර නෑව පිඹින්නේයි කියා යුදාහි දන්වා ජෙරුසලමේ ප්‍රකාශ කරන්න. බලකොටු සහිත නුවරවලට අප ඇතුල් වන පිණිස රැස්වන්නේය කියා හයියෙන් මොරගසන්න. කොඩියක් සියෝන් දේශයට නගන්න. ගැලවෙන පිණිස නොනවතී දුවන්න. මක්නිසාද මම උතුරෙන් විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි. සිංහෙක් තමාගේ කැලෑවෙන් නික්මුණේය. ජාතීන් නාස්ති කරන්නෙක්ද නික්ම ගියේය. නුඹේ දේශය පාලු කරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත් වී ගමන් කරන්නේය. වැසියෙක් නොසිටින හැටියට නුඹේ නුවරවලද විනාශ වන්නේය. ඉන්නිසා ගෝනි රෙදි බැඳගෙන විලාප කියමින් කෑමොර ගසන්න. මක්නිසාද ස්වාමින් වහන්සේගේ බලවත් උදහස අපෙන් පහව නොගියේය. ඒ දවස්වලදී රජුගේ සිතද අධිපතීන්ගේ සිතද බය අදුවන්නෝය. පූජකයෝ විස්මය පත්වන්නෝය. අනාගත වත්‍රූත්වරුද ත්‍රස්ත වන්නෝයයි ස්වාමින් වහන්සේ කීසේක. හරි. යුදා දේශයට කියනවා හරි එච්චරයි. යුදා දේශයට කියනවා මොකද්ද? නුඹලට පහර දෙන පිණිස වෙනත් ජාතියක් පැමිණෙනවා. ඔවුන් පැමිණිලා නුඹලගේ නුවරවල් විනාශ කරනවා. ඒ විපත්තිය නුඹලාට පැමිණෙනවා. එබැවින් නුඹලාව නාස්ති කරන පිණිස සතුරෙක් නුඹලාට විරුද්ධව නැගිටින බැවින් නුඹලා ගෝනිරේදී බැඳගෙන විලාප කියමින් කෑමොර ගසන්න. ස්වාමින් වහන්සේගේ බලවත් උදහස අපෙන් පහවී නොගියේය කියලා එහි විස්තර වෙනවා. ඒ දවස්වලදී රජුගේ සිතද අධිපතීන්ගේ සිතද බය අදුවන්නෝය. පූජකයෝ විස්මපත් වන්නෝය. අනාගත වක්තෘවරුද ත්‍රස්ත වන්නෝයයි ස්වාමින් වහන්සේ කියනසේක. දෙවියන් වහන්සේ කියනෝ මේ මෙච්චර කාලයක් මේ යුදා දේශය ශාස්ත්‍රීකව දෙවියන් වහන්සේගේ රැකවරණය ඇතුව පැමිණුණා. නමුත් දැන් ඒ රැකවරණය නැති වෙන කාලයට නුඹලා පැමිණිලා තිබෙනවා. ගැලවෙන පිණිස නොනවති දුවපල්ලා. මක්නිසාද මම උතුරෙන් විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි. සිංහෙක් තමාගේ කැලෑවෙන් නික්මුණේය. ජාතීන් නාස්ති කරක්නෙක්ද නික්ම එන්නේය. නුඹේ දේශය පාලු කරන පිණිස ඔහු තමාගේ ස්ථානෙන් පිටත් වී ගමන් කරන්නේය. දැන් නුඹලාට විරුද්ධව වෙනත් ජාතියක් නැගිටලා සිටින බව. ඒ ජාතිය තමන්ගේ ස්ථානවලින් පිටත් වෙලා නුඹලාට පහර දෙන පිණිස නුඹලාව සොයාගෙන එන බව දෙවියන් වහන්සේ යෙරමියා අනාගත වක්තෘවරයා තුලින් ඊශ්‍රායල් ජාතියට පවසනවා. යුදාවට පවසනවා. ඇයි මෙහෙම සිදු වුනේ? යුදා වලට දෙවියන් වහන්සේගේ රැකවරණ ආශිර්වාදය තිබුණා. ඔවුන් දෙවියන් වහන්සේ දුන්න පනත් කඩ කරන්න පටන් ගත්තා. අපි දකිනවා දාවිත් රජතුමාගෙන් පසුව ඊශ්‍රායලය තුල ඊශ්‍රායලයේ මේ කොටස් වලට බෙදීම සලමොන් රජුගෙන් පසුව සිදු වෙනවා. යුදා නුවර වැරදි දේවල් වැරදි නමස්කාර ක්‍රම දේවමාලිගාවේ රූප නමස්කාරය ඇතුළු විවිධ අන්‍ය දේව ඇදහිලි ක්‍රම බාල් නමස්කාරය පවා මේ අවදිය වන විට යුදා නුවරට පැමිණලා තිබුණා. දෙවියන් වහන්සේ දුන්න දසපනත එම ව්‍යවස්ථාවන් සියල්ල යුදා නුවර ඒවා වෙනස් කරලා තිබුණා. මේ නිසා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා සියල්ල කඩ කර තිබුණු නිසා පූජකයනුත් ඒකට අනුබල ලබා දුන්නා. ඒවා නිවැරදි කරන්න ගියේ නෑ. රජවරු වැරදි මාර්ගවල ගිහිල්ලා විදේශීය වෙනත් අන්‍ය ජාතික රජවරුත් එක්ක තමන්ගේ වාසිවලට ව්‍යාපාර කටයුතු වල යෙදෙන්නට පටන් ගත්තා. මේ සියලු අපවිත්‍රකම් නිසා ඒ පමණක් නොවේ. ඊශ්‍රායල්වරුන්ට උපදෙස් දීලා තිබුණා. යුදා නුවරට උපදෙස් දීලා තිබුණා නුඹලා විවාහ වෙන්න ඕන ඊශ්‍රායල් වැසියන් සමග පමණයි. නමුත් ඔවුන් අන්‍ය ජාතිකයන් සමග දෙවියන් වහන්සේ එපා කියපු විදිහට වැරදි විවාහ සම්බන්ධතාවලට ඇතුල් වුණා. මෙලෙස වෙන්කරගත්ත යුදා දේශය ඊශ්‍රායල් ජාතිය ලෝකේ පාපතර අපවිත්‍ර ජාතීන් සමග මිශ්‍ර වෙන්නට පටන් ගත්තා. මේ නිසා පාපය යුදා නුවරට ඇතුල් වුණා.
මෙන්න මේ දෙවියන් වහන්සේ කියපු ව්‍යවස්ථා කඩකිරීමත් සමග යුදා නුවරට මෙම දරුණු විපත්තිය පැමිණෙන බව දෙවියන් වහන්සේ කිව්වා. මෙතෙක් පැවති සුපුරුදු ජීවිතය යුදා නුවර වැසියන්ට තිබුණු ඒ සුව පහසු ජීවිත රටාව ඔවුන් වගාවක් කරගෙන ඔවුන් තමන්ගේ දරුමල්ලු හදාගෙන තමන්ගේ නුවරවල් දියුණු කරගෙන ඔවුන් ශක්තිමත්ව ඒ රාජධානිය නැගිටලා හිටපු යුගයක් මේක. දෙවියන් වහන්සේවත් අමතක වෙලා ගිහිල්ලා හිටියා ඔවුන්ට තිබුණු ශාස්ත්‍රීයත්වය නිසා. මේ තිබුණු සුව පහසුකම මේ පුරුදු ජීවිතය දෙවියන් වහන්සේ විසින් වෙනස් කරන්නට යන බව මෙහි යුදා නුවරට ප්‍රකාශ කරනු ලැබුවා. මේ කියපු විදිහටම වෙනත් සතුරු රාජධානින් ඇවිල්ලා මේ නුවරවල් විනාශ කරපු විදිහ අපිට ලියවිල්ලේ අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් අපි බැලුවා මේ බයිබලය තුල විටින් විට දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ ජීවිත ක්‍රම වෙනස් කරපු අවස්ථා තිබෙනවා. වර්තමාන මේ ලෝකයේදීත් අපි දකින්නේ මෙන්න මේකම තමයි. කරුණු කිහිපයක් නිසා දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ ජීවිත ක්‍රම වෙනස් කරන බව පැවති රටාවන් පැවති රාජ්‍ය ක්‍රම ඔක්කොම වෙනස් කරලා ඒවට පහර දෙන ආකාරය අපි මේ ලියවිල්ල තුල දැක්කා. මුලින්ම ඒදන් උයනේදී දෙවියන් වහන්සේ එපා කියපු දේ කළා. මිනිසයා දෙවියන් වහන්සේට අකීකරු වුණා. එම නිසා ආදම් ළගේ තිබුණු සුපුරුදු ජීවිත රටාව ඔවුන්ට නැති වුණා. ඒ වගේම දෙවියන් වහන්සේ නිර්මාණය කරපු නිර්මාණයට විරුද්ධව දේවල් ගොඩනගලා මැවිල්ල විකෘති කළා 6 වෙනි පරිච්ඡේදයට පැමිණෙද්දී උත්පත්ති පොතේ. එම නිසා එම මිනිස්යන්ගේ ජීවිත රටාව ඔක්කොම වෙනස් කරනු ලැබුවා. ජල ගැල්මකින් පොළව විනාශ කරනු ලැබුවා. ඒ වගේම නික්මයාම් පොතට එද්දී මිසරය දෙවියන් වහන්සේව සලකන්නේ නැතුව දෙවියන් වහන්සේගේ ජාතියට විරුද්ධව කටයුතු කරමින් සිටියා. ඔවුන් දෙවියන් වහන්සේව පහත් කළ සැලකුවා. දෙවියන් වහන්සේව හැල්ලු කළා. වෙන දෙවිවරුන්ට ඔවුන් নমස්කාර කරමින් සිටියා. මේ නිසා මිසරවරුන්ගේ ජීවිත රටාව තනිකරම දෙවියන් වහන්සේ පහර දීලා ඒ නුවරවල් වලට දෙවියන් වහන්සේගේ විනිශ්චය ලබා දීලා ඔවුන්ගේ ජීවිත ක්‍රම රටාවල් ඔක්කොම වෙනස් කළා. ඒ වගේ මේ පරිච්ඡේදයේ අපිට දකින්න පුළුවන් ඊශ්‍රායල්වරු වහල්කම් වල නිරත වෙලා සිටියා. එම නිසා ඊශ්‍රායල්වරුන්ගේ ජීවිත ක්‍රමයක් දෙවියන් වහන්සේ වෙනස් කරනු ලැබුවා. යුදා නුවරට පැමිණෙද්දී යුදාවරු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා කඩ කළා. එම ව්‍යවස්ථා කඩ කිරීම නිසා යුදා දේශයේ සුපුරුදු ජීවිත ක්‍රමය දෙවියන් වහන්සේ විසින් වෙනස් කරනු ලැබුවා. මේ ඔක්කොම දිහා බලද්දී අපිට පැහැදිලි වෙනවා මෙන්න මේ කියන එක් එක් කාරණා නිසා දෙවියන් වහන්සේට අකීකරු වීම, දෙවියන් වහන්සේගේ මැවිල්ල වැරදියට භාවිතා කිරීම, ඒ වගේම දෙවියන් වහන්සේව සුළුකොට වෙන වැරදි නමස්කාරවලට ගමන් කිරීම, උන්වහන්සේගේ සෙනඟ වහල් වී සිටීම, ඒ වගේම උන්වහන්සේ දුන්න සුද්ධ ව්‍යවස්ථාවන් කඩ කිරීම. මෙන්න මේ කියන හේතු කාරණා නිසා දෙවියන් වහන්සේ පොළවේ මිනිස්යන්ගේ ජන ජීවිතය විටින් විට වෙනස් කරන බව අපිට පැහැදිලි. එහෙමනම් වර්තමාන කාලේ මේ ලෝකේ රාජධානිවල බිඳ වැටීම, මේ ලෝකේ ජීවිත ක්‍රමවල බිඳ වැටීම, මේ ලෝකේ දැන් වර්තමානයේ සිදු වෙලා තිබෙන මේ ව්‍යසනවලට හේතුව අපි මෙන්න මේ කියපු කාරණා තුලින් නිවර්දිව තේරුම් ගන්නට අවශ්‍යයි. ලෝකේ මිනිස්යන් කොහොම හරි කලින් තිබිච්ච ජීවිත ක්‍රමේ ලබා ගන්න සටන් කරමින් ඉන්නවා. දැන් කිතුණුවනුත් ඕක තමයි කරන්නේ. දැන් කිතුණුවන්ටත් අවශ්‍ය වෙලා තියෙන්නේ කොහොම හරි පරණ විදිහට සබාව තියාගන්න. දැන් මේක නෙමෙයි කරන්න ඕන. කිතුණුවනුත් කොහොම හරි බලාගෙන ඉන්නේ අපිට පරණ විදිහට ආයසරයක් පල්ලිය පවත්වන්න පුළුවන් වෙයි. පරණ විදිහට අපිට සුවමෙහයන් පවත්වන්න පුළුවන් වෙයි. පරණ විදිහට අපිට ආයේ බයිබල් විද්‍යාල පටන් ගන්න පුළුවන් වෙයි. කවද්ද ඒ දවස එන්නේ? ඔන්න ආයේ අපේ කට්ටියත් බලන් ඉන්නවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන මේ ඇයි මෙහෙම ආවේ? මෙන්න මේ කියපු සියලු කාරණා නිසා අද මේ පැරණි සුපුරුදු ජීවිත ක්‍රම බිඳ වැටලා තිබෙනවා. දැන් මේක නැවත ගොඩනගා ගන්න සටන් කර ඒක නැවත එයිද කියලා බල ඉඳලා වැඩක් නැහැ. ඒ සුපුරුදු ක්‍රමයේ එයිද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ තමයි තීරණය කරන්නේ. නමුත් අපි මොකද්ද කරන්න ඕන? ලෝකේ මිනිස්යන් මෙන් ඒ පැරණි ක්‍රමය අපේක්ෂාවෙන් දැන් තියෙන දෙයට කලකිරිලා එකිනෙක කෙනාට චෝදනා කරගනිමින් පසුබට වෙලා සිටීම සුදුසු දෙයක් නොවේ අපිට. අපි මේ සියලු උදාහරණ වලින් තේරුම් ගන්න අවශ්‍යයි මේ සියලු ක්‍රම සහ බලවත් රාජධානී බිඳ වැටුනේ දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ වීම සහ මේ අපි ඉහත බයිබලයේ විස්තර කරමු මෙන්න මේ එක් එක් කාරණා නිසා. හරිද? ඉතින්
අපි මොකද්ද දැන් කරන්න ඕන? මේ බිඳ වැටීම් වලින් පසුව බයිබලයේ මේ විස්තර වෙන පරිච්ඡේදවලදීත් මේ අතීතයේ මේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දීපු අයත් කළ යුතුව තිබුණේ මොකද්ද? Tamanට වැරදුණු තැන් හොයලා බලලා ඒව නිවැරදි කර ගැනීම තමයි ඔවුන් කළ යුතුව තිබුණේ. ආදම් සහ ඒව ඔවුන්ගේ පවුල කළ යුතුව තිබුණේ ඒකයි. නැවත ඒ දන් උයන කොහෙද තියෙන්නේ කියලා හොය නැවත ඒ දන් උයනට යන්න හොයන එක නෙමෙයි ආදම් සහ ඒව කළ යුතුව තිබුණේ. අදටත් මිනිස්සු හොයනවා තාම ඒ දන් උයන කොහේ තියෙන්නේ නැද්ද? ඒකට දැන් යන්න බැරිද අපිට? ඒක පොළොව මත කොහේ තියෙනවද නැද්ද කියලා අදටත් මිනිස්සු හොයනවා. ඔය සෙවීම අතීතේ ඉඳලම ආවා. හරිද? ආදම්ගේ කාලේ ඉඳලම ආදම් මේ ට්‍රයි එකක් දුන්න කොහෙද ඕක අපිට යන්න බැරි වේද? දෙවියන් වහන්සේ වැස්සුවා ඒ හැම තැනක්ම යන්න බැරි වෙන්න. හැබැයි එයාලගේ પરම්පරාවල ඉඳලම දැනගෙන හිටිය මෙහෙම තැනක් තියෙනවා කියලා අදටත් හොයනවා. අදටත් හොයන ඕක මැද පෙරදිගද ඔය ඕක කොයි හරියද ඊශ්‍රායලයේ හරියද අදටත් හොයන කොහෙද මේ ඒ දන් උයන හොය ඒ පරණ පුරුදු තැනට යන්න හොයනවා. හැබැයි ඒක නොමේ කළ යුත්තේ. වසර දහස් ගාණක් ගිහිල්ලා තාම ඒ දන් උයන හොයාගන්න බෑ මිනිස්සුන්ට. දෙවියන් වහන්සේ වහපු එක දෙවියන් වහන්සේ ඒක ඇරලා දෙන්න ඕන. ඒක නිසා අනිත් හැම දෙයක් සම්බන්ධයෙන්ුත් එහෙම තමයි. ඔවුන් පැරණි ක්‍රම වලට ආයි බලාපොරොත්තුෙන් හිටියට ඒක දෙවියන් වහන්සේ ඒව අඩාල කරලා තිබෙනවා නම් ඒව නතර කරලා තිබෙනවා නම් දැන් ඒව අපි හොය ගිහිල්ලා වැඩක් නැහැ. අපි අපේ වැරදි අපේ අතින් කැඩුණු ව්‍යවස්ථා අපේ අකීකරුකම් අපි දෙවියන් වහන්සේව සලකන්නේ නැතුව කරපු වැඩ අපි මැවිල්ල වැරදියට භාවිතා කරපු විදිහ මේවා ගැන කල්පනා කරලා බලලා අන්නේ වැරදුන් තැන් නිවැරදි කරගන්නට අපි කටයුතු කළ යුතුව තිබෙනවා. මේ දේවල් ලෝකෙ මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. හරිද? ලෝකේ අනෙකුත් මිනිස්සුන්ට මේ දේවල් වලින් ඇති වැඩක් නැහැ. ඉතින් ලෝකේ අනික් මිනිස්සු ඒ පැරණි තැනට යන්න සටන් කරමින් ඉන්න. ඔවුන් කොහොම හරි විවිධ ක්‍රම වලින් සටන් කරලා නැවත යථා තත්වයට පැමිණෙන්නට වෙරදරමින් සිටිනවා. ඔවුන් සටන් කරනවා. දිගටම සටන් කරනවා. ඔවුන්ට වැඩක් නැහැ දැන් ඊළඟට මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේ ඊළඟට කොහොමද කරන්නේ? ඒවා ගැන ඔවුන් තේරුම් ගන්න නැහැ. අපි තේරුම් ගන්න ඕනේ. දැන් කිතුණු සභාවත් මේව තේරුම් ගන්නේ නැත්තම් ඔවුනුත් නැවත පරණ එකට යන්න හිතාගෙන කල්පනා කරගෙන සිටීම පමණයි සිදු වෙන්නේ. ඒකෙන් වෙනසක් වෙන්නේ නැහැ. ගැළවීමක් පැමිණෙන්නේ නැහැ. හරිද? ඉතින් ලෝකෙ මිනිස්සු විවිධ ක්‍රම වලින් සටන් කරනවා මේ දවස්වල. එක එක විදිවලට සටන් කරනවා. හරිද? නමුත් අපි දැන් මොකද කරන්න ඕන? අපි විමසලා බලන්න ඕන. පසුගිය දශක ගණනාවක් පුරා මේ අපි පවත්වගෙන ආපු ජීවිත ක්‍රම බයිබලයට අනුකූලද කියලා අපි සිතා බලන්නට යුතු කාලයට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අපි කරගෙන ආපු සේවය දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලද කියලා නැවත විමසා බැලිය යුතුව තිබෙනවා. ඒ වගේම අපේ පවුල් තුල අපේ දරුවන් තුල දේව බය දෙවියන් වහන්සේට අවනත වීම තියනවද කියන එක නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. දැන් ආයි පරණ රටාවට යන එක නෙමෙයි. කවද්ද ලෝකේ යථා තත්ත්වයටපත් වෙන්නේ? කවද්ද අපේ සභාවල් පරණ විදිහට ආයි පවත්වන්නේ කියන එක නෙමෙයි අපි දැන් බල ඉන්න ඕන. මොකද්ද අපි කරන්න ඕන? අපි විමසන්න ඕන දශක ගණනාවක් තිස්සේ පහුගිය වසර ගාණක් තිස්සේ අපි ආපු මාර්ග මේවා විමසා බැලිය යුතු කාලයක සිටිනවා. ඒක නිසා ලෝකේ මිනිස්යන් මේ දේවල් කරන්නේ නැහැ. නමුත් අපි මේවා තේරුම් අරගෙන උන්වහන්සේගේ සැලසුම් වලට අනුගත විය යුතු තිබෙනවා. එබැවින් අපි උන්වහන්සේ වෙතට අපේ සිත් යොමු කරගමු. ලෝකේ සුපුරුදු ජීවිත ක්‍රම ඔක්කොම බිඳ වැටිලා ඉවරයි. ශ්‍රී ලංකාව තුල සුපුරුදු ජීවිත ක්‍රම බිඳ වැටිලා ඉවරයි. ලෝකේ මහා රාජධානිවල මෙතෙක් පැවති එම අධිපතිකම ඒ සුපුරුදු තේජස බිඳ වැටිලා ඉවරයි. ඒවා තවදුරටත් නැහැ. මනුෂ්‍යයන් බලාපොරොත්තු වුණ ආස කරපු පුරුදු ජීවිතය බිඳ වැටිලා ඉවරයි. හැබැයි ලෝකේ මිනිස්සු උපක්‍රම හොයනවා. එන්නත් හොයනවා. විවිධ ක්‍රම සොයනවා. කොහොමද මේකෙන් ආවරණය වෙන්නේ? කොහොමද මේකෙන් රැකෙන්නේ? ආයි පරණ විදිහට ආර්ථිකය ගොඩගන්නේ කොහොමද? ලෝකයේ පුරාම මේ දවස්වල පරණ විදිහට ආයි යන්නේ කොහොමද කියන එක ගැන කතා බහ ඇති වෙලා තිබෙනවා. හැබැයි කිතුණුවන් වශයෙන් අපි පරණ විදිහට ආයි යන්නේ කොහොමද කියන එක පරණ තැනට යන්නේ කොහොමද කියන එක නැවත හිත ඉඳලා වැඩක් නැහැ. එහෙම එතෙන්ට යන්න බෑ. අපි අපේ ජීවිත
විමසා ගත යුතු කාලයක සිටිනවා. එබැවින් අපි සියලු දෙනා යාඥාවෙන් යුක්තව නැවත වතාවක් උන්වහන්සේගේ සුද්ධ පාද පාමුලට ගමන් කරමු. අපි ආපු මාර්ග හරිද මෙච්චර කල්? දශක ගානක් අපේ සභාවල් ආපු ක්‍රමය හරිද? අපි සුවමෙහයන් පවත්වපු ක්‍රමය හරිද? අපි ගෙනිච්ච සුභාරංචිය හරිද? අපි බයිබල් විද්‍යාල පවත්වගෙන ආපු විදිය හරිද? සෙනග රැස් කරපු විදිය හරිද? අපි සභාවන් ගොඩනගපු විදිය හරිද? අපේ සේවාවන් හරිද කියලා විමස ගන්න. අපේ දරුවන් කොහොමද? ඔබේ පවුල් වල දරුවෝ කොහොමද? එයාලා දේව බයෙන් යුක්තව ඉන්නවද? එයාලා දෙවියන් වහන්සේ ගැන එයාලට අවබෝධයක් තියෙනවද? ඔබේ පවුල් වල තත්ත්වය කොහොමද දැන්? ඔබේ දරුවෝ මොන තත්ත්වයකද ඉන්නේ? එයාලා තුල දේව බය, දේව භක්තිය තියෙනවද? විමසා බැලිය යුතු කාලයක අපි සිටිනවා. පරණ පුරුදු ජීවිතය ලැබීම නොවේ. අපි මෙච්චර කාලයක් කරගෙන ආපු සේවාවන් බයිබලයට අනුකූලද? අපේ ජීවිත ක්‍රම, අපි රැකියාවල් කරපු විදි, අපි මුදල් උපයපු විදි, අපි සේවය කරපු විදි බයිබලයට අනුකූලද? මේවා සිතා බැලිය යුතු කාලයක අපි සිටිනවා. හලෙලූයා. ඔබ වහන්සේට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා අපගේ දෙවියන්. අපි ඔබ වහන්සේගේ පාමුලට නැවත වතාවක් පැමිණෙනවා ස්වාමීනි. හලෙලූයා. හලෙලූයා. ඔබට ස්තුති වේවා. හැම කෙනෙක්ම තමන්ගේ ජීවිත විමසා බලමින් සිටින්න. සේවය කරන අය තමන් මෙච්චර කල් සේවය කරපු ආකාර ගැන විමසමින් සිටින්න. ඔබට නමස්කාර වේවා දෙවියන්. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි. අපි අපේ ජීවිත විමසා ගන්නවා මේ වෙලාවේ. අපේ පවුල් විමසා ගන්නවා. අපේ දරුවන් යන මාර්ග හරිද වැරදිද කියලා මේ වෙලාවේ නැවත විමසා බලා ගන්නවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා දෙවි ස්වාමීන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අපි ඔබගෙන් දුරස් වෙලා සිටින බවක් අපිට දැනෙනවා. ඔබ වහන්සේව අඳුනන සෙනග පවා ඔබ වහන්සේගෙන් දුරස්ව සිටින බවක් අපිට පේනවා ස්වාමීන් වහන්සේ. ඔවුනුත් බලාගෙන ඉන්නේ පරණ ක්‍රමවලට නැවත යනතුරු. ලෝකයේ දේවල් වලට සමාන වෙලා. ඔවුනුත් බලන් ඉන්නේ තමන්ගේ පරණ රැකියාවල්, පරණ සේවාවල් නැවත ආරම්භ. අපි ඔබ වහන්සේගෙන් දුරට ගිහිල්ලා මේ ලෝකය ඔබ වහන්සේගෙන් ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි. අපේ තත්වය කොහොමද? දෙවියන් වහන්සේව දන්න අය දෙවියන් වහන්සේ ළඟින්ද ඉන්නේ? ඔවුනුත් දෙවියන් වහන්සේගෙන් දුරට ගිහිල්ලා ඉන්නවා. නමුත් අපි මේ උදෑසන මේ සබත් දිනය තුල නැවත ඔබව සොයාගෙන ඔබ වහන්සේ වෙතට පැමිණෙන්නට කැමැතිව සිටිනවා ස්වාමීන් වහන්සේ. හැම කෙනෙක්ම පසුතැවිල්ලෙන් යුක්තව දෙවියන් වහන්සේගේ අභියස පාමුල නැවත සොයන්න. නැතිවුණු දේවල් ගැන හොය හොය බල හිත ඉන්න එපා. දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න. දුරස් වුණ තැනින් නැවත දෙවියන් වහන්සේට ලං වෙන්න. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ගියදෝ දුරස් වෙන්න ආසයි මටත් ආයෙත් සිතින් ලං වෙලා ජේසු අතින් අල්ලලා. ගියදෝ දුරස් වෙන්න ආසයි මටත් ආයෙත් සිතින් ලං වෙලා ජේසු අතින් අල්ලලා. අනුගීත නම් වන්න අට ස්වර මට දුන්න දහසක් සවන් සනසලා. අනුගීත නම් වන්න අට ස්වර මට දුන්න දහසක්
සවන් සනසලා දෙන්නවාද පෙරසේම කරුණා දයා ප්‍රේම පෙර පාප වලලා දමා දෙන්නවාද පෙරසේම කරුණා දයා ප්‍රේම පෙර පාප වලලා දමා ආයි සිතින් ලං වෙලා ආයි සිතින් ලං වෙලා හලෙලූයා 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 නම් අපි ඔබ වහන්සේගේ පාමුල සොයාගෙන පැමිණෙනවා අපිට වැරදි තිබෙන නමුත් ඔබ වහන්සේට සිතින් ලංවන පිණිස අපි නැවත ලං වෙනවා දෙවියන් අපි ඔබගෙන් දුරට ගිහිල්ලා සිටියා මේ ලෝකේ ඔබගෙන් බොහෝ දුර ගියා ඔවුන්ට දුන්න හැකියාවන් ඔවුන්ට දුන්න බලයේ අධිපතිකම ඔබ වහන්සේ විසින් ලබා දුන්න බව ඔවුන් අමතක කළා. ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන්, ඔවුන්ගේ විද්‍යාවන්, මේ පොළවේ සියලු ආශිර්වාද මිනිස්යාට ජීවත් වෙන්නට දෙවියන් වහන්සේ සකස් කළ දුන්න මේ මුළු මැවිල්ල දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළ මිනිස්යාට ආශිර්වාද කොට දුන්න බව පොළවේ මිනිස්යන් අමතක කළා. ඔවුන් දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ගියා. අපිත් උන්වහන්සේ දුන්න බොහෝ ආශිර්වාද උන්වහන්සේ විසින් අපගේ යහපතට දුන්න බව අමතක කරලා ඒවා එම දීමනා එම ආශිර්වාද අපිට ඕන විදිහට උපයෝගී කරගනිමින් සිටියා. එම නිසා අද අපි වැටී සිටිනවා. දෙවියන් වහන්සේ මැවිල්ල උන්වහන්සේ දුන්න බව අමතක කළ නිසා අද මේ ලෝකෙට වැරදිලා තිබෙනවා. අපිටත් එලෙසම සිදු වෙලා තිබෙනවා. අපේ සභාවන්, අපේ සේවාවන්, අපේ පවුල් අද උන්වහන්සේ දුන්න ආශිර්වාද පමණක් අරගෙන ඒවා අපිට ඕන විදිහට භාවිතා කරමින් උන්වහන්සේගෙන් දුරස් වෙලා ගිහිල්ලා තිබෙනවා. නමුත් නැවත අපි උන්වහන්සේගෙන් කරුණාව ඉල්ලන්න ඕන. ඒ වැරදුණු පාප ජීවිත, ඒ අපිට ඕන විදිහට ගත කළ ජීවිත වලලලා දාලා අපිට නව ජීවිතයක් නැවත දෙන්න කියලා අපි උන්වහන්සේගෙන් කන්නලව් කළ යුතු යුගයක අපි සිටිනවා. ගීත නංවන්න හඬ ස්වර මට දුන්න දහසක් සවන් සනසලා අනුගීත නංවන්න හඬ ස්වර මට දුන්න දහසක් සවන් සනසලා දෙන්නවාද පෙරසේම කරුණා දයා ප්‍රේම පෙර පාප වලලා දමා ආද පෙරසේම කරුණා දයා ප්‍රේම පෙර පාප වලලා දමා ආයි සිතින් ලං වෙලා ආයි සිතින් ලං වෙලා හලෙලූයා 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 ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කැමැත්තේ පරිදි ඔබ වහන්සේ සියලු මිනිසයන්ව මවා වදාළසේක සියලු සැනසීමද සියලුම ආශිර්වාදද ඔබ වහන්සේ මිනිසයාට ලබා දුන්සේක නුඹට කැමති විදියට කන්න බොන්න නුඹට කැමති විදිහට මේ උයනේ ජීවත් වෙන්න සියලු සදාකාලික ජීවිතයෙන්ද ආශිර්වාදයෙන්ද පූර්ණ දෙවියන් වහන්සේ ලබා දුන් ආශිර්වාදාත්මක සැනසිලි සහගත ජීවිතය මිනිසයාට උන්වහන්සේ ලබා දුන්සේක. නමුත් මිනිසයන් දෙවියන් වහන්සේව එපා කොට ප්‍රතික්ෂේප කර ගිය බැවින් එන සැනසීම මිනිසයාට අද අහිමි වී ඇත. කිතුණු සභාවන් වලටද උන්වහන්සේ ඔවුන්ව සනසාලමින් ලබා දුන්න සියලු ආශිර්වාද අනුග්‍රහය අද නැති වී ඇත. බොහෝ කිතුණු සභාවන් අද වැසී ගොස් ඇත. ඔවුන්ට දුන්න සැනසීම, ඔවුන්ට දැන දුන්න ගැලවීම, එහි රූප සේයාවන් පමණක් අපේ සිත්වල සටහන් වෙලා තිබෙනවා. ඒ දුන්න ආශිර්වාදවල සටහන් පමණක් අද අපිට ඉතුරු වෙලා තිබෙනවා. ඒ දුන්න ආශිර්වාද අද කෝ කිතුණු සභාවේ. අද බලන්න ලෝකයේ පුරා කිතුණු සභාවන් වහලා දාලා. එම ශුද්ධ මංගල්‍යයන් වලට එන්නට සීමා පනවලා ඒ දුන්න මහිමය අද කිතුණු සභාවන් වලට නැති වෙලා ගිහිල්ලා එම ඡායාවන්
එම අතීත මතකයන් පමණක් අද ඉතුරු වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ අපෙන් ඈතින් ඈතට යනවද කියලා අපිට හැඟෙනවා. නමුත් අපි පසුතැවිලි වෙලා උන්වහන්සේව නැවත සොයන්නට යුතු යුගයට ඇවිල්ලා තිබෙනවා. උන්වහන්සේ අඳුරන සෙනගනි නැවත හැරෙන්න උන්වහන්සේ වෙතට. ලෝකේ අනුවන මාර්ගවලට හැරී නොයල්ලා උන්වහන්සේ වෙතට පශ්චාත්තාපයෙන් යුක්තව ලං වෙන්න. සැනසුම ඔබෙන් ලැබුණ රූපේ සිතේ ඇඳුන ඇත තාම සිතුවම් වෙලා. සැනසුම ඔබෙන් ලැබුණ රාවේ සිතේ නැගුණ ඇත තාම සිතුවම් වෙලා. ඔබ ඈත එනවාද මා හැට යනවාද වෙන්වන්න කරලා සමා. ඔබ ඈත එනවාද මා හැට යනවාද වෙන්වන්න කරලා සමා. ආයි සිතින් ලං වෙලා ආයි සිතින් ලං වෙලා. හලෙලූයා 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 හලෙලූයා. ඔබ වෙතට නැවත හැරෙනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබ වහන්සේ වෙතට නැවත හැරෙනවා. අපි අපගේ සිත් ඔබ වහන්සේ වෙතට යොමු කරනවා ස්වාමීන් වහන්සේ. අපිට වැරදුණු තැන් පෙන්වා දී ඒවා හදාගන්න උපකාර කරන්න. අපේ සභාවල් අද වැහිලා ගිහිලා තිබෙනවා. ඔබගේ තේජස ඔබගේ මහිමේ ප්‍රකාශ වුණු ස්ථාන අද සීමා පනවල වැහිලා ගිහිල්ලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. අපි ඔබ වහන්සේ වෙත නැවත සිත් හරව ගන්නවා. පැරණි පුරුදු රටාව සෙවීම නොව අපිට වැරදුණු තැන් හොයාගෙන ඔබ වහන්සේගේ පාමුල වැඳ වැටීම අපි තෝර ගන්නවා ස්වාමීනි. අපේ පැරණි ජීවිතේ නැවත ලැබෙනකම් බලාගෙන සිටීම නොව මේ ලෝකයේ ක්‍රමය එව් නමුත් අපි මේ මාර්ගයට යන්නේ නැතුව අපි පශ්චාත්තාපයෙන් ඔබ වෙතට අපේ සිත් යොමු කරගෙන සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. නැවත අපව ගොඩනගන්න. නැවත අපව ගොඩනගන්න. නැවත ඔබගේ කැමැත්තේ පරිදි ඔබගේ සැලසුම් වලට අපව ඇතුල් කරගන්න ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ආයෙත් සිතින් ලං වෙලා ආයෙත් සිතින් ලං වෙලා. ගියදෝ දුරස් වෙන්න ආසයි මටත් ආයෙත් සිතින් ලං වෙලා. ජේසු අතින් අල්ලලා ජේසු අතින් අල්ලලා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා. මේ දිනේ ඔබ වහන්සේ අපට ලබා දුන් මේ සියලු මඟ පෙන්වීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. කුමන දේ සිදු වුණත් උන්වහන්සේ අපව අත් නොහැර අපව තවමත් අපේ හැරීම බලාපොරොත්තුවෙන් උන්වහන්සේ සිටින බැවින් අපි උන්වහන්සේට ස්තුති කරමු. එබැවින් අපිට පුරුදු ජීවිතය ලැබෙන තුරු බලාගෙන සිටීම වෙනුවට අපිට වැරදුනේ ඇයි කියලා තේරුම් අරගෙන උන්වහන්සේගේ පාමුල නැවත අලුතෙන් උන්වහන්සේගේ ගොඩ ගැනීමට යටත් වෙමු අපි හැම කෙනෙක්ම. මේ වෙලාවේ මේ සබත් දිනය අවසන් කරලා උන්වහන්සේ අපට ලබා දුන්න සීල මඟ පෙන්වීම ගැන ස්තුතිවන්ත වී අපි යාඥා කරමු. සර්ව බලධාරු සර්ව පරාක්‍රම දෙවියන්න් වහන්සේ මේ සුද්ධ උසාවත් දිනේ ඔබ වහන්සේගේ පාද පාමුලට පැමිණියා ඔබ වහන්සේගේ දරුවන් ගැන වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. අන්තර්ජාලයෙන් සම්බන්ධ වී සිටිනා ලෝකේ
විසිට සිටිනා ඔබ වහන්සේගේ සෙනග ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ කිසිම බාධාවකින් තොරව ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ අසන පිණිස ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන්ට දුන්නා වූ කරුණාව ගැන ස්තුතියි ස්වාමිනී. ලෝකයා ඔබ වහන්සේ මේ මොහොතේ සොයන අතර ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේගේ මාර්ගයේ රැගෙන යන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ ගෘහයට එකතු වෙන්නවත් නොහැකිව සිටිනා ඔබ වහන්සේගේ සෙනග ගැන යාඥා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ ඔවුන්ට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්නේ ඔබ වහන්සේ තුල ආත්මෙන්ද සැබෑ කමින් යුක්තව නමස්කාර කරන පිණිස ඔබ වහන්සේ ඔවුන් ඔබ වහන්සේගේ ගෘහයට රැස් කරන පිණිස ඔබ වහන්සේ ඔවුන්ට මඟ පෙන්වීම දෙන්න ස්වාමිනී. ඔබ වහන්සේ ඔවුන් ආත්මික උසස් තලයට ගෙන එන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ සෙනග ඔබ වහන්සේගේ සුද්ධ දෑත ඔවුන් පිට තබමින් ඔබ වහන්සේගේ මාර්ගයේ යන පිණිස ඔබ වහන්සේගේ වාක්‍යනය පිළිපදින පිණිස ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේගේ සබත් දිනයේ සුද්ධ වූ සබත් දිනයේ ඔබ වහන්සේගේ වාක්‍යනය අසන පිණිස මේ අද දවසේ ඔබ වහන්සේගේ සුද්ධ වූ පාද පාමුලට ගෙනා නිසා ඔබ වහන්සේට ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනේ ගෙනා වූ ඔබ වහන්සේගේ දාසයා ඔබ වහන්සේගේ සුද්ධ වූ දයාවට බාර කරනවා ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමේන්.